දේශනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලොවග බුදුපියා දෙසුබන අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදුබණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං මෙහි බණ අසන්නට බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සාදු 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 ධම්මෝ පනේසෝ සුගතප්ප සත්තෝ තරණීව සංසාර මහන්න වසංස බ්‍රහ්මාසුරාදී නමස්සනීයා රසෝ රසානං පරමෝතිලෝකේ සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්නතුනි අද දවසේ මේ රෝහල් පරිශ්‍රය තුල සිදු කරන්නට නියමිතව තිබූ වෙසක් පුන් 15ක පොහෝ දවස මූලික කරගෙන ඒ වෙසක් සතිය මූලික කරගෙන පවත්වන්නට නියමිතව තිබුණු ධර්ම දේශනා වැඩසටහන අපට පවතිනා වූ මේ වාතාවරණය තුල ඒ සැලසුම් කර ආකාරයට පින්වත් ස්වාමින් වහන්සේ නමක් රෝහල් පරිශ්‍රයට වඩම්වාගෙන රෝහල් පරිශ්‍රය තුල මෙම ධර්ම දේශනාව සිදු කිරීමට
සැලසුම් කළ නමුදු මේ පවතිනා වූ වාතාවරණය හමුවෙහි අපට එය එක්තරා අභියෝගයක් වුණා. නමුත් පින්වතුනි මාගේ උපදෙස් අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති උපදෙස් වලටද පටහැනි නොවන පරිදි ස්වාමින් වහන්සේ රෝහල් පරිශ්‍රයට වැඩමවීම වෙනුවට මේ විදිහේ ධර්මදේශනාවක් පටිගත කරගෙන ඒ පටිගත කරගන්නා වූ ධර්මදේශනාව තුලින් අද මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ මේ උතුම් ධර්ම ශ්‍රවණය සිදු කරගෙන උදාරබර පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් රාශියක් රැස් කරගන්නට අද මේ රෝහල් පරිශ්‍රය තුල අවස්ථාව ඔබට උදා කර දී තිබෙනවා. ඉතින් ඒ අනුව ඒ කටයුතු සඳහා අවශ්‍ය කරන පියවර ගෙන ඒ අවශ්‍ය කරන අනුග්‍රහයන් ලබා දී මේ පින්කම සිදු කරන්නා වූ ඒ සියලුම දෙනාට අපි පසුව පින් අනුමෝදනාවන් සිදු කරද්දී ඒ අයව සඳහන් කරමින් ඒ පින් අනුමෝදනාවන් කරනු ලබනවා. ඒ අයට මූලික වශයෙන් පින් අනුමෝදනා කරමින් පින්වතුනි මා මාතෘකා කරන ලද උතුම් ගාථා රත්නය අපි සිහිපත් කරගෙන අපි එහි අර්ථය විමසා බලමින් අපේ ධර්ම ශ්‍රවණය අර්ථවත් කරගන්නට කටයුතු කරමු. ඔබට මතකයි මා ධර්ම ශ්‍රවණයට ධර්ම දේශනාවට මාතෘකා කළේ ධම්මෝ පනේසා සුගතප්පසත්තෝ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා සුගතයන් වහන්සේ කියලා. ඒ සුගතයන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද මේ උතුම් ධර්මය තරණීව සංසාර මහන්නවස්ස මේ සංසාරය කියන අපි අහලා තියෙනවනේ සංසාර සාගරය මහා සාගරයක් වගේ. මේ සංසාරය නැමැති මහා සාගරය තරණය කරලා ඈතර වෙන්න අවශ්‍ය කරන පහුරක් වගේ මේ ධර්මය. ඒ ධර්මය බ්‍රහ්මා සුරාදීහි නමස්ස නීයා බ්‍රහ්මයන් දෙවියන් විසින් පවා නමස්කාර කළ යුතු වූ මේ ධර්මය පෙන්වා දෙනවා රසෝ රසානං පරමෝති ලෝකේ. ලෝකේ තියෙන රසවල් අතරින් මේ තුන් ලෝකෙම තියෙන රසවල් අතරින් අග්‍රතම උත්තම වූ රසය වෙනවා කියලා පෙන්වා දෙනවා. පින්නතුනි ඒ කියන්නේ මේ ධර්මය ශ්‍රවණය කිරීම මේ ලෝකයේ තියෙන ලොකුම රසවත් භාවයක් කියන එක පෙන්වා දෙනවා. මේ ධර්ම රත්නයේ ගුණයක්. ඉතින් මා කැමති මේ හඳුනා ගැනීම පිණිස ඔබට පුංචි ධර්ම කතාවක් කියලා දීලා මේ ධර්ම ශ්‍රවණයේ වටිනාකම වැදගත්කම සිහිපත් කරමින් අපේ දේශනාවට අවතීර්ණ වෙන්න. පින්වතුනි, ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා මේ චම්පානුවර ගග්ගරානම් කියලා පොකුණක් අස්සල. දහම් දෙසූ අවස්ථාවක ඒ පොකුණේ වාසය කළ මැඩියෙක් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කරනකොට ඒ පොකුණේ වාසය කරපු මැඩියෙක් ගොඩ වෙලා දහම් අසන පිරිස කෙළවරේ
අර බුදුරජාණන් වහන්සේගේ මිහිරි දහම් හඬට කන් දීගෙන හිටියා. එතෙන්ට පැමුණුණා කෙවිතක්ද අතේ තියාගෙන ගොපල්ලෙක්. පැමිණිලා මොකද කරේ? එයාත් බොහොම සංසුන්ව ධර්මයට කන් දීගෙන සිටින අර මහා සංඝ පිරිස දැකලා එයාත් මොකද කළේ? පිරිස් කෙළවරට ගිහිල්ලා කෙවිත බිම ඇනලා එහි නැවතුණා. ඉතින් එයාගේ මේ කෙවිත කෙරවල මේ බිම අනිනකොට වැදුනේ ගිහිල්ලා අර බනට කන් දීගෙන සිටිය මැඩියාගේ හිස මතට. මොකද වුණේ ඉතින්? ඒ සතා එතනම මැරුණා. හැබැයි මැරුණේ කොහොමද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් දෙමින් සිටියේදී. හොඳට එයාගේ ඒ මැඩියාගේ කන් දෙක යොමු කරගෙන හිටිය අර දහම් හඬට. හැබැයි ඔබ දන්නවා ඒ වගේ ඒ බණපදවල අර්ථ සොයන්ට අර්ථ විමසන්ට මැඩියෙකුට නොහැකි බව. නමුත් ඒ හඬේ තියෙන මිහිරියාවට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ හඬේ පවතිනා වූ මිහිරි බව නිසා මොකද වුණේ? මේ මැඩියා කන් යොමාගෙන හිටියා. ඉතින් එතනදී ඒ කන් යොමාගෙන ඉඳලා ඒ විදිහට අර පැමුණුන පුද්ගලයාගේ කෙවිතේ කෙලවර හිසේ වැදිලා මරණයට පත් වෙන්න සිද්ධ වුණා. ඉතින් එතනද ඌ මැරුණා. නමුත් අර බනට කන් දීගෙන හිටපු පිනෙන් මේ මැඩියා ඉපදුනා තව්තිසා දිව්‍ය ලෝකේ. 12 යොදුනක රන් විමානයක් සහිතව ඉපදුනා. ඒකට මෙයාට තියෙනවා 12 යොදුනක විශාලයට පැතිරිච්ච රනින් කරන ලද විමානයක්. තමාට මේ මහත් වූ සැප සම්පත්තිය කොහොමද ලැබුණේ කියලා මේ දිව්‍ය පුත්‍රයා දැන් කල්පනා කරලා බලනවා. දිව්‍යයන්ට පේනවනේ. දිවස් තියෙනවනේ එතකොට. ඉතින් තේරුම් ගත්තා බණ අහපු පිනෙන් ලැබිච්ච උතුම් සම්පත්තියක් මේක කියලා. බොහොම සතුටටපත් වුණා. ඉතින් මේ කරුණ බුදුරජාණන් වහන්සේට දන්වන්න හිතුවා. එහෙම හිතලා එකෙනෙහි ඒ වෙලාවේ විමානයත් සමගම මිනිස් ලොවට ආවා. එයාට තිබිච්ච ඒ විමානයත් අරගෙනම මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා මහා ජනයා බලා සිටියදීම සිය පිරිවරත් සමග විමානයෙන් බැහැලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද වන්දනා කරලා තමාව හඳුන්වා දෙනවා. මම මේ අහවල් තැන ඔබ වහන්සේ ධර්ම දේශනා කරනකොට ධර්මයේ අහගෙන හිටපු මැඩියෙක්. ඉතින් එතනදී සිදුවිච්ච මෙන්න මේ කරුණ නිසා හිතාමතා නොකලත් මොකක් හරි කර්මයක් තිබිලා මට එතනදී මරණයට පත් වෙන්න සිද්ධ වුණා. දැන් මම මේ විදිහේ දිව්‍ය නිකායක සැප සම්පත් ලබා ඉපදිලා තියෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වූ නිසා. බණ අහන ඒ ධර්මයේ තියෙන මිහිරි හඬට මං ඇහුම්කන් දුන්න නිසා. ඉතින් ඒ දිව්‍ය පුත්‍රයා තමයි මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාට ධර්ම කරුණු දේශනා කළා. මේ ලෝකේ පවතින ධර්මතාවය ගැන පැහැදිලි කරලා දුන්නා. ඒ බණපද ටික අහලා මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා තවත් ධර්ම ශ්‍රවණයෙන් බොහෝ ආනිසංස ලබන්නට පුළුවන් තැනකටපත් වුණා. උතුම් වූ සෝවාන් ඵලයේ පිහිටියා. ඒ විතරක් නෙවෙයි. ඒ සමාගමේ සිටි සුවාසු දහසක් සත්වයනට ධර්මාභිසමයක් වුණා. ඉතින් මේ පිළිබඳව විස්තර විමානවත්තු පොතේ ඔබට බලන්න පුළුවන්. විමානවත්තු කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ මේ කතා වස්තුව සඳහන් වෙනවා.
පින්නතුනි මා මෙයින් ඔබට පෙන්වා දෙන්න උත්සාහ කළේ අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය වෙන මොහොතේ ඔබ සමහර විට ඔබේ රාජකාරිය සිදු කරමින් සිටින කෙනෙක්. නමුත් ඔබට පුළුවන් ඔබේ දෙසවන ඔබේ හිත මේ ධර්මයට යොමු කරගෙන මේ ධර්ම ශ්‍රවණය සිදු කරමින් ඔබේ කාර්යයන්හි නිරත වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රෝගීව සයනය මත වැතිර සිටින රෝගියෙකු කෙනෙකු වුවත් ඔබට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට කන් යොමාගෙන ඔබට දැනෙන කයේ වේදනාව මදකට හිතෙන් අමතක කරලා ඒ වෙනුවට ඔබේ සුපහන් සිත මේ ධර්මයේ තුලට යොමු කරගෙන මේ ධර්මයේ තුලින් ඔබට උපදින දහම් සංවේගයෙන් ජීවිත අවබෝධයට හිත යොමු කරගන්නට පුළුවන්කම තිබෙනවා පින්වතුනි. ඉතින් ඒ නිසා අද දවසේ මේ පින්වත් සියලු දෙනාට මේ උතුම් ධර්ම ශ්‍රවණය සිදු කරන්නට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. මේ ආකාරයේ ඔබ කරන කටයුතු සමග ඔබ සිටින තැන ඉඳගෙන ශ්‍රවණය කිරීමේ හැකියාවකින් යුක්තව. පින්නතුනි පොහෝ දින ධර්මදේශනා වැඩසටහන යටතේදී මේ ධර්මයේ ගුණ පිළිබඳව සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක් මේ පින්වත් පිරිස විසින් ආරම්භ කරලා තිබෙනවා. ධර්මයේ ගුණ ගැන සලකලා බලනකොට ධර්ම රත්නයේ තියෙනවා ගුණ 6ක්. මේ ගුණ 6 කතා කරන්නට යනකොට පින්වතුනි අපි හොඳ පැහැදිලි තේරුමක් ඇතුව ඒ ගුණ හඳුනා ගන්නට ඕනේ. එහෙම තේරුමක් අවබෝධයක් අපි තුල නැතුව මේ ගුණ සිහි කරත් මේ ගුණ කතා කළත් ඒකේ ආනිසංසයක් නැතුව නොවේ. නමුත් ඒක මහත් ඵලයක් පිණිස මහා ආනිසංසයක් පිණිස අපිට යොමු කර ගන්නට වෙන්නේ මහත්ඵල මහානිසංසයක් ඒ තුලින් රැස් කර ගන්නට වෙන්නේ හොඳ අවබෝධයකින් මේ ධර්මයේ ගුණ සාකච්ඡා කළොත් සිහිපත් කළොත් තමයි. ඒ නිසා මේ ධර්මයේ කියනකොට ධර්ම රත්නයේ පිළිබඳව මේ ධර්මය ගැන කතාබස් කරද්දී මේ ධර්මය දෙආකාරයි පින්වතුනි. ආකාර දෙකකින් මේ ධර්මය අපි කතාබස් කරනවා. නමුත් මේ ආකාර දෙකකට මේ ධර්මය හඳුනාගත යුතු බව තේරෙන්නේ නැති නිසා අපි එක පැත්තක් ගැන හිතලා එක දෙයක් ගැන හිතලා ප්‍රකාශ කරනකොට යම් අදහසක් ඒක දෙවෙනි ආකාරයේ ධර්මයට ගලප ගැනීමේදී යම් යම් වචනවල පුංචි අවහිරතා මතුවිය හැකියි. එනිසා මේ ධර්මයේ තියෙන ගුණ වචනවලට ප්‍රකාශ කර ගැනීම ඒ තරම් අපි හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි පින්වතුනි. ධර්මයේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයකින් යුක්තයි. ඉතින් ඒ ගුණ තේරුම් බේරුම් කරගන්න එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. වචනවල පොඩි වෙනස්කම් තියෙනවා. අපි මේ ධර්මයේ ගැන ඉගෙන ගන්නට ගියාම ඒක අපිට ධර්මයේ හොයන කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා අපිටත් මේ ධර්මයේ ගුණේ හැටියට මොකක් හරි එකක් අහලා මොකක් හරි එකක් පාඩම් කරගෙන ඒක සිහි කරනවාට වඩා අපි මේ ධර්මයේ ලෙස තේරුම් ගන්නේ
මේ ධර්මයේ ගුණයක් ලෙස තේරුම් ගන්නේ කවර ධර්මයක ගුණයක්ද කියලත් පැහැදිලි අවබෝධයක් අපිට තිබිය යුතුයි. ඒ නිසා පින්වතුනි මම මේ ධර්මයේ ආකාර දෙක ඔබට පෙන්වන්නම්. එක ධර්මයක් තමයි පරියාප්ති ධර්මය. අනික තමයි නව ලෝකෝත්තර ධර්මය. පරියාප්ති ධර්මය කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරා දේශනා කරන ලද ඒ ශ්‍රී මුඛ බුද්ධ වචන සියල්ලම එකතු කරලා ඔබ දන්නවා පළමුවන ධර්ම සංගායනාව තුලදී ඒ ත්‍රිපිටක ධර්මයක් ලෙස අපිට ලබා දෙන්න ඒ උත්තරීතර මහරහතන් වහන්සේලා කටයුතු කරනු ලැබුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ වූ මහරහතන් වහන්සේලා විසින් ඒ කටයුත්ත අප වෙනුවෙන් සිදු කරනු ලැබුවා. අන්නේ බුදුරජාණන් වහන්සේ 45 වසක් දේශනා කොට වදාළ ආන්ගේ දේශිත ධර්මයට තමයි පරියාප්ති ශාසනය හෙවත් පරියාප්ති ධර්මය කියලා කියන්නේ. ඒ බුද්ධ වචන රාශියට තමයි ඒ අදහස දෙන්නේ. ඒක මේ මුළු මහත් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් මේ 45 වසරක් මුළුල්ලේ ඒ තැන්වල වදාළ සුපරිසිදු බ්‍රහ්මචර්ය පිළිබඳව විස්තර කරන ඒ බුද්ධ වචන අපි තේරුම් ගන්න ඕනේ එතකොට පරියාප්ති ශාසනය හෙවත් පරියාප්ති ධර්මය කියලා. මම ගොඩාක් ඒ ගැන විස්තර කරන්නට යන්නේ නැහැ පින්වතුනි අපි කාලය ගත වෙන නිසා. එතකොට මේ පරියාප්ති ධර්මයට අදාළ විදිහට ඒ පරියාප්ති ධර්මයේ පිළිබඳව වැඩි සැලකිල්ල යොමු කරලා එහි තියෙන ගුණ ප්‍රකාශ කරද්දී අපිට භාග්‍යතුන් වහන්සේ ගෙන් බැහැරව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දේවල් නිසා ඒ දේශනා ක්‍රමයක් එක්ක සම්බන්ධ වෙන විදිහට තමයි ඒ ගුණ සිහි කිරීම සිද්ධ වෙන්නේ. උදාහරණයක් හැටියට අපි ස්වාක්ඛාත ගුණය ගත්තොත් මේ ධර්මයේ තියෙනවා ස්වාක්ඛාත ගුණයක්. මොකද්ද ස්වාක්ඛාත ගුණය කියන්නේ? මනාකොට දේශනා කළ හේයින් ස්වාක්ඛාතයි කියලා අපි සිහි කරන්නේ. ස්වාක්ඛාත මනාකොට දේශනා කොට වදාළ හේයින් ස්වාක්ඛාතයි. එතකොට එතනදී සඳහන් වෙන්නේ මේ පරියාප්ති ධර්මයේ පිළිබඳවයි. නමුත් නවලෝකෝත්තර ධර්මයට ගිහිල්ලා ගලපලා බලනකොට ඒ ධර්මයේ ස්වාක්ඛාත බව නැතිව නෙවෙයි ස්වාක්ඛාත ගුණය තියෙනවා. හැබැයි අපි විස්තර කරගද්දී ඒක මේ කියන විදිහට විස්තර කරගන්න එකේදී අඩුපාඩු විය හැකියි. දැන් හේතුව අපි තේරුම් ගමු මෙහෙම. නවලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සරලා පෙන්නලා දෙන්න ඕනේනේ පින්වතුනි. දැන් ඔබ කල්පනා කරනවා මේ ධර්ම දෙකක් තියෙනවා. එකක් පරියාප්ති ධර්මයේ කීවා. ඒක නම් හරි. ඒ වුණාට තව එකක් තියෙනවා කිව්වා. ඒක මොකද්ද? නවලෝකෝත්තර ධර්මයේ කියනවා ඇහුණා. ඒත් මොකක්ද ඒක අදහස දන්නේ නැහැ. ඉතින් පරියාප්ති ධර්මෙම නෙවෙයිද? පරියාප්ති ධර්මයක් දේශනා කරපු ධර්මය දේශනා කරන්න පුළුවන් වෙන්නේ මේ නවලෝකෝත්තර ධර්මයක් ධර්මතාවයක් සබාදහම තුල පවතින නිසා. නවලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ පින්වතුනි ලෝකයෙන් ඈතර වෙන කොටස් 9කට බෙදා පෙන්විය හැකි ධර්මයක්. ඒතර ලෝකයේ තුල තියෙන දෙයක් නෙවෙයි ඒක. ලෝකයෙන් ඈතර වෙන ඒ ලෝකයෙන් ඈතරටපත් වෙන ප්‍රතිඵල ලැබමින් යන ධර්මයක් ගැනයි. මේක ගොඩාක් ගලප ගන්න පුළුවන් වෙන්නේ පරියාප්ති ශාසනය ප්‍රතිපත්තියකට පුරන්න යොදාගෙන ලබන්නා වූ ප්‍රතිඵල ලබන ශාසනය තුලයි මේ පැත්ත අපිට අවධාරණය වෙන්නේ. එහෙනම් ඒක
ප්‍රතිවේද ශාසනය සම්බන්ධ වෙන එක. සෝවාන් මාර්ගය. ඔන්න එක කොටසක් එක සෝහාන් මාර්ගය කියන එක ධර්මතාවයක්. මේ ලෝකයේ මේ සබා දහම තුළ සෝහාන් මාර්ගය කෙනෙකුට වඩන්න පුළුවන් දෙයක්. එතකොට ඒ සෝහාන් මාර්ගය කියන එක පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාම නෙමෙයි මේ ලෝකයේ පවතින්නේ. සෝහාන් මාර්ගය ස්වාක්කාත වෙන්නෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාම නෙවෙයි. ඔබට මං කියන දේ පැහැදිලි ඇති කියලා හිතනවා. මං ටිකක් හිමින් කියන්නේ මේක තේරුම් ගන්න උදව් වෙන්න. මොකද්ද මා කීවේ? සෝහාන් මාර්ගය, සෝහාන් ඵලය ඊළඟට තියෙන ටික මොකද්ද? සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය. දැන් කොටස් හතරක් අපි කීවා. අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය කොටස් 6යි. ඒ වගේම අරහත් මාර්ගය, අරහත් ඵලය කියන එතකොට කොටස් 8යි. ඒ වගේම නිර්වාණ ධාතුව ඒකට එකතු වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? අංග 8කට තව එකක් එකතු වෙනකොට 9යි. මෙන්න මේ 9 ලෝකෝත්තර ධර්ම ටික කියලා හඳුන්වනවා. ඒ නිසා මේකට කියනවා නව ලෝකෝත්තර ධර්මය. පින්වත්නි මේ පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් ඔබ සිහි කරලා බලන්න. ඒ තරම් ලොකු විස්තරයක් පැහැදිලි කිරීමක් ගිහි පිරිස අතරට මට හිතෙන්නේ එනවා අඩුයි. පැහැදිලි වෙලා තේරුම් වෙලා එනවා අඩුයි. ඒක කියලා දෙන්න තියෙන අපහසුව හෝ එහෙම නැතිනම් ඒකට ගැන තියෙන යොමු වීම අඩු නිසා මේ නවලෝකෝත්තර ධර්මයේ පැත්තට ගිහි පිරිස යොමු වෙනවා අඩුයි. නමුත් මේ යුගය එහෙම හිතන්න එපා. මේ යුගයේ නවලෝකෝත්තර ධර්මයක් සාක්ෂාත් කරන්න ඕනේ ධර්මයක් ඒක. ඒක කතාබස් කරලා නවත්තන එකක් නෙවෙයි. හැබැයි ඒ නවලෝකෝත්තර ධර්මයට අපි අවතීර්ණ වීම පිණිස අපිට මඟ පෙන්වන්නේ පරියාප්ති ධර්මය. ඒ බුද්ධ දේශනා ඇසුරු කරගෙන ඒක රාශී කරගෙන පිළිවෙලට සකස් කරගෙන තිබෙන ධර්මය. ඒ තමයි පරියාප්ති ශාසනය කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒක මනාකොට දේශනා කරලා තියෙන නිසා ඒ පරියාප්ති ධර්මයේ ස්වාක්කාතයි කියන එක ගැලපුණාට. දැන් බුදුරජාණන් වහන්සේ ඔබ හිතන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරන්න පෙර මේ ලෝක ධාතුවේ සෝවාන් මාර්ගය කියලා එකක් තිබුණේ නැද්ද? සබාදහම තුල සෝවාන් මාර්ගය තිබෙනවා. සබාදහම තුල සෝවාන් ඵලය කියලා එකක් තිබෙනවා. මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ මාර්ගඵල අවබෝධයකට ගිහිල්ලා නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරලා සාක්ෂාත් කරලා වැඩ ඉන්නේ. හැබැයි තාම දේශනා කරලා නැහැ. එදා වෙසක් පුන් 15ක පොහෝ දවසේ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ගුරු උපදේශකින් තොරව අවබෝධ කරලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මාර්ගඵල ලෝකේ ඒ සබාදහමේ දකින්න නැත්නම් සබාදහම තුල මාර්ගඵල අවබෝධ කිරීමේ හැකියාවක් නැත්නම් උන්වහන්සේ ඒක අවබෝධ කරන්න විදියක් නැහැනේ. ඊළඟට අපි හිතමු ඒ දේශනා කරන්න මාස 2ක කාලයක් උන්වහන්සේ බලාන සිටිනවා. සුදුස්සන් සොයමින්. අවසානයේ සුදුස්සෝ බවට පත් වෙන්නේ කවුද? පස්වග භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා සොයාගෙන බරණැස ඉසිපතන මිගදායට උන්වහන්සේ වඩිනවා. වැඩලා මා මේ ධර්මය අවබෝධ කළා. මා ඔබලාට ඒ ධර්මය කියා දෙන්නම් කියලා උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තට ඒ අය ශ්‍රවණය කරන්න සූදානම් නැහැ. ආයුෂ්මතනි කොහේ කරන්නද? මේ අවබෝධ කළ යුතු වැඩපිළිවෙල ඔබ වහන්සේ අත්හැරලා ගිහිල්ලා
දුෂ්කර ක්‍රියාව අතහැරලා ගිහිල්ලා ඔය සැප විඳ විඳ ආවිල්ලා කොහොමද මේ ධර්මයක් අවබෝධ කරන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මතුන් කියලා කතා කරන්න එපා. මම සම්මා සම්බුද්දයි. මට මේ ධර්මය අවබෝධ වුණා. ඒ ධර්මයේ මා මනාකොට දේශනා කරන්නම්. කන්‍යමා ශ්‍රවණය කරන්නට කියලා. දැන් බලන්න මේ අවස්ථාව මේ වෙනකොට මනාකොට දේශනා කරලා නැහැ තාම. එතකොට පරියාප්තිය බිහි වෙලා නැති නිසා පරියාප්ති ශාසනය තුල ස්වාකාත ගුණය විස්තර කරගන්න බැරි වුණාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රතිවේද කරගත්තා වූ නවලෝකුත්තර ධර්මයේ තුල ස්වාකාත ගුණය නැති වෙලා නැහැ. සම්දිට්ඨික ගුණ නැති වෙලා නැහැ. ඒ ගුණ සියල්ල මෙහි තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ කතා කරනකොට අර වචනමාලාව තුල මේ පරියාප්ති ශාසනයට ගැලපෙනසේ වචනමාලාව අපිට ඉදිරිපත් වෙලා තිබෙනවා නම් සමහර ස්වාමින් වහන්සේලා සමහර අය මේක පැහැදිලි කරනකොට පරියාප්තියට ගැලපෙනසේ විස්තර කරනවා. එතකොට ලෝකෝත්තරයට ගලප ගන්න බැරි වෙන්න බෑ. බුද්ධිමත් ප්‍රඥාවන්ත පිරිසකට තමයි මේ මාර්ගඵල විවර වෙන්නේ. ඒ ප්‍රඥාවත් එක්ක එතෙන්ට ගලප ගන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට අර වචන ටික එහෙම පිටින්ම භාවිතා කරන්නේ නැතුව දැන් අපි ගත්තොත් ස්වාක්කාත ගුණය කියලා කියන්නේ මනාකොට දේශනා කළ නිසා කියපු එක අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. ලෝකෝත්තර ධර්මයකට ගිහිල්ලා ගලපනකොට නව ලෝකෝත්තර ධර්මයත් එක්ක මනාකොට දේශනා කළ හැකි ධර්මයක් ඒක. මනාකොට දේශනා කරන්න පුළුවන් ගුණයක් ඒ ධර්මය තුල තියෙනවා. මුල මැද අගට ගැලපෙන ස්වභාවයක් හොඳින් පිහිටා තිබෙන ගුණයක් මේ ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා තමයි අපිට ස්වාකාත ධර්මයක් හැටියට මේක දේශනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ කාරණත් අපි සිහිපත් කරගෙන අපිට අද දවසේ අදාළ වෙන ගුණය වෙත අපි යොමු වෙන්න ඕනේ. අපිට අද තියෙන ධර්මයේ ගුණ අතරින් දෙවෙනි ගුණය ඒ තමයි සන්දිට්ඨික ගුණය. සන්දිට්ඨික කියලා කියනවා මේ ධර්මයේ කතා කරද්දී. අපි නිතර වන්දනා කරද්දී ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා වන්දනා කරනවා. එතකොට මේකේ අපි අද දවසේ වැඩි අවධානයක් අපි යොමු කරන්නේ සන්දිට්ඨික කියන ගුණය ගැන කතා කරන්න. මොකද්ද මේ සන්දිට්ඨික කියන වචනේ තේරුම? අපි මේක ධර්මානුකූලව ඉගෙන ගන්නත් ඕන. ධර්මයේ තියෙන විදිහට ඒ වචන ටිකම අපි ඉගෙන ගන්නත් වෙනම ටිකක්. හැබැයි අපිට සරලව තේරෙන්නත් ඕනේ. ඒ සරලව තේරෙන්නේ නැති වුණොත් අපිට මේ සන්දිට්ඨික ගුණයට හිත පිහිටව ගන්න ටිකක් අපහසුයි. එතකොට මේ ධර්මයේ තියෙන සන්දිට්ඨික බව නොදකින තාක්කල් අපි දහම් ගුණ අඳුනනවා කියන්න බෑ. ගුණ අඳුනගෙන ධර්මයේ සරණ යනවා කියන්න බෑ. පින්වතුනි මට මෙතනදී අපේ මේ පාරිසරික ස්වභාවය මේ වසංගත ස්වභාවය අපිට මේ විදිහට මුහුණ දෙන්න තැනකටපත් වෙලා ආවේ මොන හේතුවක් නිසාද කියලා අපි ඒකට අවශ්‍ය කරන ඒකට බලපාන ලද හේතු ටික හොයන්න ගත්තොත් ඔබ ඔය වැඩ කරන ගමන් ඔබ ලෙඩ ඇඳන් වල ඉන්න ගමන් කල්පනා කරලා බලන්න. ඉතින් ඔබට විවිධාකාර හේතු දැනෙයි තේරෙයි. අපි පරිස්සම් වුණේ නැහැ. අපි ආරක්ෂා වුණේ නැහැ. මේවත් හේතු තමයි. අපේ අවුරුදු සමයේ අපි ගත කරපු ඒ ජීවන වැඩපිළිවෙල
ගොඩාක් ප්‍රදේශවල මේ රෝගකාරී නැත්තම් මේ රෝගයක් පැතිරෙන අවස්ථාවක පරිසරය තුළ අපි පරිස්සම් වෙන්න ඕනේ විදිහට නෙවෙයි උනේ. ඉතින් මේකත් හේතුවක් තමයි. ඊළඟ ඒ ආරක්ෂක වැඩපිළිවෙළවල් කල්තියා හඳුනාගෙන ඒ වැඩපිළිවෙළවල් වලට අනුකූලව මේ පිරිස හසුරවාගෙන දැනුවත් කරගෙන අවබෝධාත්මක ගමනක් යන හැටි පෙන්වා දුන්නා අඩුයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක්. එතකොට මේ දෙක විතරක්ද හේතු? ඉතින් ඒ හේතු පිළිබඳව මා ගොඩාක් විස්තර කරන්න යනවට වඩා මේකේ ඇත්තම හේතුව තමයි අපේ ධර්මානුකූල භාවය පිරිහුණා. එක දවසකදී නෙවෙයි පින්වතුනි. මේ යුග ගණනාවක් ඔස්සේ මේ මනුස්ස సంతානයන්ගේ එක රටක නෙවෙයි මේ මුළු මහත් ලෝකයේම මනුෂ්‍ය වර්ගයා තුළ ධර්මානුකූල භාවය පිරිහුණා. මනස පිරිහුණා. මේ මානසික පිරිහීම, මේ අධ්‍යාත්මික පිරිහීම අපිට බලපාන විදිහ තමයි මේ පේන්නේ. මේ විශ්වය, මේ සබා දහම ගරු කරන්නේ අධ්‍යාත්මික වූ ගුණයකටයි. අධ්‍යාත්මික වූ ශක්තියකටයි. අධ්‍යාත්මික වූ බලයකටයි. මිනිස්සුන්ට මේ තරම් බාහිරින් තමන්ට ආරෝපණය කරගන්නා බලයක්, ශක්තියක් අවශ්‍ය වෙලා දඟලන්ට උනේ තමන්ගේ හදවතේ අධ්‍යාත්මික ගුණධර්ම තුලින් ගොඩනැගෙන බලය, ශක්තිය අඩුවිච්ච නිසා. ඒ නිසා නිලතල වලින් බලය අවශ්‍යයි, ශක්තිය අවශ්‍යයි. ඒ වගේම මිල මුදලින් ගොඩනගා ගන්නා වූ බලපුලුවන්කාරකම් අවශ්‍යයි, මූල්‍යමය හයිය, ශක්තිය අවශ්‍යයි. ඒ විදිහට විවිධ ආකාරයේ මේ ලෝකේ රටවල් විවිධ විදිහට තම තමන්ගේ බලපුලුවන්කාරකම ගොඩනගා ගැනීම පිණිස උත්සුක වුණේ බාහිරින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නා දේවල් තුලින්. එහෙම නැතුව තමන් තුල උපදවාගත්තු අධ්‍යාත්මික බලයකින් නෙවෙයි. ඒ අධ්‍යාත්මික බලය පිරිහෙනවා. එහෙම වෙද්දි අපි බාහිර දෙයට පොරකන්න අධ්‍යාත්මික බලය පිරිහෙනවා. ඒ අධ්‍යාත්මික බලය පිරිහුණු සත්තුන්ට කෑමක් හම්බුනත් ඔබ දැකලා ඇතිනේ. සත්තු ටික පොරකන අනිවාර්යෙන් ඉස්සරලම කරන්න. අපි සුනකයන් රැලක් සිටින තැනකට මස් කටුවක් විසි කරොත් ඒ සත්තුන්ගේ තියෙන අධ්‍යාත්මික ශක්තිය බොහෝම හීනයි. මේක බෙදා හදා ගමු අපි කියන අදහසක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. Taman දැහැගන්න සම්පූර්ණ මස් කටුවම Taman දැහැගන්න ස්වභාවය තමයි මනසේ තියෙන්නේ. ඒක හැම කෙනා හැම සත්වයා අතරම පවතිනකොට ඒ සියලු සත්වයෝම පොරකෑමකට ලක් වෙනවා. ඉතින් ඒ වගේ තිරස්චීන මානසිකත්වයන් දියුණු වෙවි මේ මිනිස්යා තුළ තිබුණ මානුෂීය ගුණධර්ම පිරිහෙන්න පටන් ගත්තා. ඒ මනසේ තියෙන ගුණධර්ම කියලා කියන්නේ මනසේ උසස් ගති ලක්ෂණ ගුණාංග. අධ්‍යාත්මික ශක්තිය ගොඩනගන දේ අඳුරගන්න බැරි වුණා. ඒකට හේතුව මේ සබා දහමේ තියෙන මේ සබා දහම මනාකොට හඳුනගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට මේ ධර්මය දේශනා කළ බව
ඒ ධර්මයේ මේ ආකාරයේ ගුණවලින් යුක්ත බව මේ සබාදහම තුල එහෙම ගුණාංගයක් තියෙන බව මිනිස්සු සිහි කරන්නෙත් නැති වෙලා ගියා. සිහි වෙන්නෙත් නැති වෙලා ගියා. ඒ සිහි කරන ප්‍රමාණය මිනිස්සු තුලින් අඩු වෙලා පිරිහිලා ගියා. ඒ වගේම මිනිස්සු තුල ඒ වෙනුවට බාහිර ලෝකයේ විවිධ වටිනාකම් සිහි කරන එක, බාහිර උපකරණවල බාහිර පුද්ගලයන්ගේ විවිධ දේවල් අගයකට සලකන ගතිය, ඒ ගති ලක්ෂණය චිත්තසංතානයේ මෝරන්න පටන් ගත්තා. තමන්ගේ අධ්‍යාත්මික සුවයට වඩා භෞතිකව කායිකව විඳින සුවයන් පහසුව සොයමින් මිනිස්සු තරඟයක යෙදෙන්න ගත්තා. පින්වතුනි, දැන් ඉතින් අපි ආන්ගේ තැනට ඇවිත් ඉන්නේ. එහි ප්‍රතිඵලය බලන්ට අපිට උදා වෙලා. සබාදහම අපිට විවිධ තැන්වලදී විවිධ ආකාරයේ පණිවිඩ නිකුත් කරමින් අපව මේ ගමනෙන් පාලනයකට ලක් කරලා අපේ අධ්‍යාත්මික බලය වැඩි කරලා දෙන්න අපි යන ගමනට යම් බාධක එල්ල කරමින් අපව අධ්‍යාත්මිකව ශක්තිමත් කරන්නට යම් කිසි කටයුත්තක් කරනවා. නමුත් මේ පිළිබඳව අපි අවබෝධයක් නැති නිසා අපිට මේ සබාදහමේ ධර්මතාවයන්ගේ ගුණ ගැන අවබෝධයක් නැති නිසා ඒ ධර්මතා අවබෝධ කොට අපිට පරියාප්ති ශාසනයක් ලෙස, පරියාප්ති ධර්මයක් ලෙස දේශනා කොට වදාලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි පතල මහා කරුණාව නිදාන කරගෙන. නමුත් පින්වතුනි, අපි නෙවෙයි එහි ප්‍රයෝජන ගන්නට නැමුනේ. සමස්ත ලෝකේ සිදුවුනේ පියවරෙන් පියවර ඒ ගුණ සිහි කිරීම වෙනුවට තමන්ගේ ගුණය ඉස්මතු කරගෙන බලවතුන්ගේ ගුණය, බලය, ශක්තිය තමන් තුළට ඇති කරගන්න, තමන් තුළ දේ තත්ත්වයන් උදා කරගන්නට අපි මේ බාහිර ලෝකේ රසවින්දනය කරන ප්‍රමාණය වැඩි කරගත්තා. කෑමෙන් බීමෙන්, යාන වාහන වලින්, සැප පහසුකම් වලින් දියුණුව ලබනකොට ඒක මහා ලොකු දියුණුවක් විදිහට අපි තේරුම් ගත්තා. නමුත් සබාදහම විඩෙන් විඩේ වරින් වර යම් පණිවිඩ අපිට ලබා දීලා අපිව මේ ගැන දැනුවත් කරවන්නට උත්සාහ කරනවා. ඔබට මතකයි සුනාමිය ආවා. ඒ දවස්වල බුදු ගුණය ගැන අදහසක් නැහැ මිනිසුන්ට. බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳවත් හැඟීමක් නැතුව ඒ බුද්ධ රූප විදිහට විවිධ ඇඳුම් වලට print කරගෙන, ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් වල ඒවා පාවිච්චි කරගෙන, සෙරෙප්පු සපත්තු වල බුදු පිළිම print කරගෙන, එහෙම කටයුතු කරගෙන මහා උජාරුවට සරුවට පාටි දාගෙන කාලා බීලා සතුටු වෙලා විනෝද වෙලා ගත කරපු දවසකට පහුවදා උදා වුණු 15ක පොහෝ දවසක මට මතක හැටියට දෙසැම්බර් මාසේ 26 වෙනි දින මේ මුහුදු ජලය කියලා කියන්නේ සබාදහම නැගී සිටියා මේ මිනිසුන්ගේ අධර්මානුකූල වැඩපිළිවෙලට එරෙහිව. ඉතින් අපිට එතකොට සබාදහම පෙනුනේ රකුසෙක් හැටියට. හැමදාම අපි කටයුතු කරන පිළිවෙල සබාදහමට විරුද්ධ වෙනකොට අපි රකුසු වෙස් අරගෙන කියලා අපිට වැටහුනේ නැති වුණාට මේ ජල රකුසායවිත් විශාල ජීවිත ප්‍රමාණයක් බිලිගත්තා කියලා තමයි අපි ප්‍රකාශ කරන්නේ අදට. එතනින් පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩය යම් තරමකට සිස්සතන් වල පුංචි කාලයක් තිබුණා.
මහා දේපල වස්තු ගොඩනැගිලි බිමට සමතලා වෙලා මුහුදුබත් වෙද්දී පුංචි හුණු බදාමකින් සකස් කරගත්තු ඉදිකරපු පුංචි බුදු පිළිමවල කිසිදු හානියක් නැතුව ආරක්ෂා වෙලා තිබෙනවා අපිට දැක ගන්නට ලැබුණා. ඒ බුදු පිළිවලට කිසිදු හානියක් නොවී පෙන්නුවේ සබාදහමේ ස්වභාවයයි. බුද්ධ ගුණයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මේ සබාදහම මොනතරම් ගරු කරනවද කියන එකයි පින්වතුනි. එදා ඔබට මතකයි ගාල්ලේ නගර මැදේ පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසට ජලයෙන් යට වෙලා තල්ලු වෙලා එන බස් රථයක ජනෙල් අතරින් බේරිලා උඩට එන පුංචි දරුව ඒ බුදු පිළිමේ අල්ලගෙන ඒ බුදු පිළිමේ හයිය අරගෙන ඒ මතට ගොඩ වෙනවා. සුළු මොහොතකින් ඒ බස් රථයේ නැවත ගසාගෙන යනවා. අර දරුවා බේරෙනවා. මේ පිළිබඳව මුළු ලෝකෙටම බලාගත හැකි ආකාරයේ දර්ශනයක් කැමරාවක පටිගත වෙලා තිබිලා එය නරඹන්නට අපි කාටත් අවස්ථාව ලැබුණා. ඉතින් මට මතකයි එදා මම හිත පහදවා ගත්තා. මං ඒ වෙනකොට පැවිද්ද පිළිබඳ සිහින දකිමින් පැවිදි වීමට පිළිවෙත් පුරමින් හිටිය අවස්ථාවක මට මේ ධර්මයේ පිළිබඳව පුදුමාකාර පැහැදීමක් හදවතේ ජනිත වුණ අවස්ථාවක් තමයි ඒ දර්ශනය දැකීම. බුදු ගුණයට මොනතරම් සලකනවද? බුදුරජාණන් වහන්සේගේ සරණේ එල්ලිච්ච අර දරුවට ලැබුණු පිහිට වගේ නේද හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ධර්මයේ ගුණය තුල බුදුරජාණන් වහන්සේව ඒ දහම තුලින් දැකගෙන ගුණ තුලින් දැකගෙන අපි ධර්මානුකූල රැකවරණයකට යොමු වුණා නම් ඒ අය සුරක්ෂිතයි. සබාදහම විසින් ඒ අයව ආරක්ෂා කරනවා. ඒ නිසා පින්වතුනි විවිධ වූ හේතු පවසන ඔබ මේ අසනීපයට ඔබගේ හේතු වැරදි කියා මා කියන්නේ නැහැ. අහවල්ලු නිසා මට මෙහෙම වුණා කියලා ඔබ විවිධ හේතු ඉදිරිපත් කරાવી. එතකොට මේ කටයුත්තේදී විශේෂයෙන් මේ සෞඛ්‍ය අංශයේ ගෞරවනීය වෛද්‍ය මණ්ඩලය ඇත්තටම ගෞරවනීය කියන වචනයට සුදුසුකම් තියන අය බව පෙන්වනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ යම් වූ කෙනෙක් වේද සෑම අංශයක්ම නියෝජනය කරමින් සිටින්නේ ගෞරවනීය චරිතයක්. අද මේ කුලියාපිටිය රෝහල් පරිශ්‍රය තුල අපි හැමෝටම ඉතා වටිනා පණිවිඩයක් ලබා දෙමින් මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මිනිසුන්ගේ මානසිකත්වය ගොඩ ගන්නත් කායිකව වැළඳී තිබෙන රෝගයට ප්‍රතිකාර කරන්න වෙහෙසෙනවා වගේම මේ වෙසක් සතිය මූලික කරගෙන මේ විවිධ ආකාරයෙන් රෝගී බවට පත් වෙලා තියෙන මිනිසුන්ගේ මානසිකත්වය මේ විදිහට නිරෝගීමත් කරන්න කටයුතු කරන්නත් මේ විදිහේ වැඩසටහන් දියත් කිරීම තුළින් අපිට පේන්නේ මේ සෞඛ්‍ය අංශයම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාම මොනතරම් ගෞරවනීය කටයුත්තක් සිදු කරනවද? ඔබට හොඳ ආකාරවම පැහැදිලිවම තේරෙනවා මේ අය ඇත්තටම විලාසන කල්තියා මේ අනතුරු හඳුනා ගනිමින් සමහර වෙලාවට විවිධ පණිවිඩ නිකුත් කරනවා. ඒවා නොසලකිලට යොමු කිරීමක් අපි අපේ ජනතාව තුළ දකිනවා. පරිස්සම් වෙන්න ඕනේ ක්‍රමවේද හඳුන්වා දෙනවා.
නමුත් මිනිස්සු ඒවා නොසලකා හරිනවා. ඉතින් ඒ නිසා අද මේ තැනට පත් වෙලා ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේගේ ගුණය, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණය අත්හැරියා වගේම අපිට පිහිටට එන ඊළඟ මේ පිරිසගේ තියෙන ගුණවත් අපි සිහිපත් කරගෙන මේ කරන කැපකිරීම සිහිපත් කරගෙන අපි දකිනවා මාධ්‍ය තුලින් විවිධ දේවල් තුලින් දකිනවා දැන් සැබෑවෙන්ම දකිනවා හුඟක් තැන්වලට ගියාම උදෑසන රැකියාවට ඇවිල්ලා හැඳගන්න මේ ආරක්ෂක ඇඳුම් කට්ටලය තමන්ගේ වැඩ රාජකාරි ටික අවසන් වෙන තුරාවට පැය ගාණක් පැලඳගෙන ඒක ඇතුළට වෙලා නිදහසේ අපි ඉන්නවා නෙවෙයි ඒ අය කරන්නේ. රැකියාවේ නිරත වෙනවා. ජීවිත බේරගන්න දාඩිය මහන්සිය නොබලා වෙහෙසෙනවා. ඉතින් රෝගී වූ ඔබ බලන්න. එහෙම නැත්නම් අපි මේ ධර්මය අහන හැමදෙනාම හිතලා බලන්න. අපිට මේ දෙන උපදෙස් අනුව මාස්ක් එක දාගෙන ඉන්න. අපේ මුඛ ආවරණය පැලඳගෙන ඉන්න. අපිට විනාඩි කිහිපයක් යනකොට අමාරුයි. දවසක් පුරාවට සමහර අයට ඒ රැකියාවේ මේ තියෙන වාතාවරණය තුළ දවසකින් Tamanට විවේක අරගෙන යන්න හම්බෙන්නේ නැහැ. තවත් දීර්ඝ කාලයක් වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම වැඩ රාජකාරී කරන පිරිසක් ඔබගේ ආත්ම සුඛ විහරණය උදෙසා සැප සුව පහසුව හදා දීම උදෙසා මේ වගේ වැඩසටහනක් කරනකොට අපි ඒ පිළිබඳ කෘතවේදීව එක වචනයක්වත් ප්‍රකාශ නොකර සිටින්නේ කොහොමද? ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ ගුණයට ගොඩාක් සමීපව පින්වතුනි. අද අපි සැලසුම් කරගෙන තිබෙන්නේ මේ සන්දිට්ඨික ගුණය ආරම්භ කරලා ඒ සන්දිට්ඨික ගුණයේ විවිධ පැහැදිලි කිරීම් වලට යොමු වෙන්න. ධර්මයට අනුව සූත්‍ර ධර්මයන් ගැන හොයලා බලලා එතකොට ඒ වෙනුවෙන් සැකසිච්චේ ධර්ම අනුව සැකසුණු අනිකුත් ග්‍රන්ථයන් තුල කොහොමද මේ ගුණය තියෙන්නේ කියලා විස්තර වශයෙන් ඉගෙනගෙන ඒක අපේ ජීවිතයටත් හොඳට ගලපගෙන අපි ඒ සන්දිට්ඨික වූ ගුණයෙන් යුක්ත ධර්මයෙන් මනා ප්‍රයෝජනයක් ගන්නට අදිෂ්ඨාන කරගන්නවා කියලා හිතේ සාදුකාරයක් පවත්වලා තමන්ගේ හිත ශක්තිමත් කරගන්නට. ඉතින් පින්වතුනේ අපි මේ සන්දිට්ඨික කියන ගුණයේ තේරුම අපි බලමු සූත්‍ර ධර්ම තුල කොහොමද සඳහන් වෙන්නේ කියලා. සන්දිට්ඨික වූ ගුණය පිළිබඳව දැන් ඔබ මේකෙදී මේ වෙනකන් තිබිච්චි උනන්දුව උත්සාහය අවධානය ගිලිහෙන්න දෙන්න එපා. මොකද මම මේක පැහැදිලි නොකර ඉන්නේ නෑ. නමුත් ඔබට මුලින්ම මේ දේශනාවේ ධර්මානුකූලභාවය ඒ කියන්නේ සූත්‍ර ධර්මවලට අනුකූලව අපි කතා කරන්න ඕනේ. මගේ හිතට එන්නේ අදහස් කියලා ඔබට මේ ධර්මයේ හඳුන්වා දෙන්න මා කැමති නැහැ. සූත්‍ර ධර්මයේ තුල, විනය ධර්මයේ තුල, ත්‍රිපිටක ධර්මයේ තුල මේක තියෙන විදිය ටිකක් කතාබස් කරලා ඒ වගේ ඇසුරෙන් අපි හෙමින් පැහැදිලි කරගෙන ඉදිරියට යමු. ඒ නිසා පින්වතුනි මා උත්සාහ කරනවා මේ සන්දිට්ඨික ගුණය පැහැදිලි කර ගැනීම පිණිස අපේ සූත්‍ර දේශනාවලට ගියාම දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතේ පඨම පඤ්ඤාසකයේ තියෙනවා ධම්මික වග්ගය කියන වග්ගයට අදාළව සූත්‍ර දේශනාවක්. මේක ဒုတိ ය සන්දිට්ඨික සූත්‍රය. ඒකේ එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරනවා. ඒක මේ විදිහට තියෙනවා අතකෝ අඤ්‍යතරෝ බ්‍රාහ්මනෝ
යේන භගවා තේන උපසංකමේ එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යතුන් වහන්සේ කරා පැමිණෙනවා. උපසංකමිත්වා පැමිණිලා භගවතා සාද්දින් සම්මෝදී භාග්‍යතුන් වහන්සේ සමග සතුටු සාමීචි කතාවේ යෙදෙනවා. සුවදුක් විමසනවා. සම්මෝදනියන් කතන්සාරණියන් වීති සරෙත්තා ඒ සතුටු සාමිච්චි කතාවේ යෙදිලා අවසානයේ ඒකමන්තන් නිසීදී පැත්තකින් වාඩි වෙනවා. සුවදුක් අහලා ගිහිල්ලා පැත්තකින් වාඩි වෙනවා. කවුද මේ බ්‍රාහ්මණයා? ඒකමන්තන් නිසින්නෝකෝ බ්‍රාහ්මනසෝ බ්‍රාහ්මනෝ. ඒ පැත්තකින් වාඩි වුණු ඒ බ්‍රාහ්මණයා භගවන්තන් ඒතදෝච භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති. ස්වාමීනි භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ මේ ධර්මය සන්දිට්ඨිකයි ධර්මය සන්දිට්ඨිකයි කියලා කියනවා. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝති බෝගෝතම උච්චති. බවත් ගෞතමයාණන් වහන්සේ මේ ධර්මය සන්දිට්ඨිකයි සන්දිට්ඨිකයි කියලා කියනවා. කිත්තාවතානුකෝ බෝගෝතම සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේ මොන විදිහේ කරුණක් නිසා කවරනම් වූ කරුණක් නිසා මේ ධර්මය සාන්දෘෂ්ටික වන්නේද? කිත්තාවතානුකෝ බෝගෝතම සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති. අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහීති. ප්‍රශ්න දිගටම අහනවා. කවර කරුණක් නිසා මේ ධර්මය සාන්දෘෂ්ටික වන්නේද? අකාලික වෙනවද? ඒහි පස්සික වෙනවද? ඕපනයික වෙනවද? පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්න පුළුවන්ද? කියලා මේ ප්‍රශ්නේ අහනවා. මේකේ ප්‍රධාන දේ තමයි සන්දිට්ඨික වෙන්නේ මොන කරුණක් නිසාද කියලා. පින්වතුනි මම හිතනවා ඔබට මේ පාලි වචන කීප සැරයක් අහනකොට හුරු වෙයි. මේ දේශනාව ප්‍රථම වතාවට ඔබ මේ රෝහල් පරිශ්‍රය තුල මේ විදියට ශ්‍රවණය කළාට අපි කටයුතු කරනු ලබනවා මේ දේශනාව අන්තර්ජාලය තුල කැමැති අයට කැමැති තාක් ශ්‍රවණය කරන්නට අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න. අපගේ දහම් සෙවන සඳහම් නිකේතනයෙන් පැවැත්වෙන ඒ YouTube සඳහම් චැනලය ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්න නරඹන්න බැරි වුණාට ශ්‍රවණය කරන්න පුළුවන්කම මේ දේශනාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කීප වතාවක් ශ්‍රවණය කරන කෙනෙකුට මේ පාළිවල ලොකු ගැටලුවක් ඇති කරගන්න දෙයක් නැහැ. නමුත් මේ දේශනාවේ තියෙන දෙයක් බව තරමක විද්වත් තරමක පරිේශනාත්මකව මේ ගුණ හොයන අයට හරි වැදගත්කමක් තියෙනවා. ඒක නිසයි මා මේ පාළියනුව සූත්‍ර ධර්ම අනුව පෙන්වා දෙන්නේ. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. තේනහි බ්‍රාහ්මන තඤ්ඤේ වේත්ත පටිපුච්චස්සාමි. මේ කරුණේදී බ්‍රාහ්මණය මම ඔබෙන්ම මේ විදියට ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔබෙන්ම මේ විදියට ප්‍රශ්න අහන්නම්. යතාතේ කමෙය්‍ය ඔබ කැමැති කොයි විදිහෙන්ද තතානං ව්‍යාකරේසි. ඒ කැමැති ඒ විදිහට ඔබ උත්තර දෙන්න. ඔබ රුචි විදිහකින් උත්තර දෙන්න කිව්වා. තංකින් මඤ්ඤසි බ්‍රාහ්මන. බ්‍රාහ්මණය ඔබ මොකද මේ ගැන හිතන්නේ? සන්තංවා අජ්ජත්තං රාගං. අපගේ මේ අධ්‍යාත්මික චිත්තසංතානි තුල රාගයක් ඇතනම් රාගයක් පවතිනවා නම් රාගයක් විද්‍යාමාන වෙනවා නම් අත්තිමේ අජ්ජත්තං රාගෝති පජානාසි. මගේ අධ්‍යාත්මයේ දැන්
රාගයක් පවතිනවා කියලා දන්න හිද කියලා අහනවා. හොඳට අහගෙන ඉන්න පින්වතුනේ, අසන්තංවා අජ්ජත්තං රාගං, අධ්‍යාත්මයේ අපේ මේ අධ්‍යාත්මයේ රාගයක් නැත්නම්, අසන්තංවා කියලා කියන්නේ නැත්නම්, අධ්‍යාත්මිකව දකින්න නැත්නම් රාගයක්, නත්ති මේ අජ්ජත්තං රාගෝති පජානාසීති. බ්‍රාහ්මණය මාගේ අධ්‍යාත්මේ රාගේ නැතයි කියලා දන්නවද කියලා අහනවා. දැන් කියන්නේ මොකද්ද? මේ අපේ හිත ඇතුලේ අධ්‍යාත්මයේ රාගයක් ඉපදුනාම, ආසාවක් ඉපදුනාම ඔබට දැනෙනවද? ඔබ දැනගන්නවද ඒක? දන්නවද? දැන් නම් මගේ හිතේ රාගයක් ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ රාගය නැති වෙනවා කොයි වෙලේ හරි. එතකොට දැන් නම් එහෙම රාගයක් නැහැ කියලා, ආශාවක් නැහැ කියලා ඔබ දැනගන්නවද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේට ඒ බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා, ඒ වම්බෝ, එහෙමයි ස්වාමීනි, එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා උත්තර දෙනවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. යංකෝ තුවං බ්‍රාහ්මණ සන්තංවා අජ්ජත්තං රාගං. බ්‍රාහ්මණය යම් විදිහකින් ඔබ මේ අධ්‍යාත්මයේ තියෙන රාගය හොඳට අඳුනා ගන්නවා නම්, දැන් නම් මාගේ අධ්‍යාත්මයේ රාගයක් තියෙනවා කියලා දන්නවා නම්, ඒ වගේම අධ්‍යාත්මයේ රාගය නැති වෙලාවට දැන් නම් මාගේ අධ්‍යාත්මයේ රාගයක් නැහැ කියලා දන්නවනම්, ආන් එහෙම ඔබ හොඳට දැනගන්නවා නම්, ඒවම්පිකෝ බ්‍රාහ්මණ සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති. ඕන් ඔය විදිහට තමයි බ්‍රාහ්මණය ධර්මයේ සන්දිට්ඨිකයි කියලා කියන්නේ. පින්වතුනි, මම හිතනවා ඔබට ලොකු පැහැදිලිකමක් නැතු වෙන්න පුළුවන්. මොකද්ද ඒ කියපු කතාව කියලා. අපි බලමු. දැන් අපි තුල රාගයක් ඇති වෙනකොට අපේ හිතට තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙනවා නම්, දැන් මම ඉන්නේ ලොකු ආසාවකින්, රාගයකින් කියලා. එහෙම පුළුවන් වෙන ස්වභාවයක් තියෙන්නේ ඒ ධර්මයේ තියෙන සන්දිට්ඨික ගුණය නිසා කියනවා. ඒ වගේම ඒ ධර්මය නැත්තම් අපි කියමුකෝ ඒ රාගය කියන ධර්මතාවය අපේ හිතේ මේ වෙලාවේ නැත්නම්, දැන් නම් එහෙම රාගී ස්වභාවයක් මනසේ නැහැ කියලා අපිට හොඳට දැනගන්න ලැබෙනවා නම්, ඒ ලැබෙන්නේ ඒ සන්දිට්ඨික ගුණය නිසා කියලා කියනවා. ඉතින් ওই කරුණ හොඳට හිතේ තියාගන්න. තාම මම හිතනවා සන්දිට්ඨික ගුණය පැහැදිලි මදි. නමුත් මේ කරුණ අහලා තියාගන්න. මේ සූත්‍ර ඒ විදියට කියවුවා කියලා. දැන් ওই සූත්‍රයේ කියවන අපි මේ තේරුම් ගන්න උත්සාහ කෙරුවා කියලා. හැම කෙනාටම මම හිතන්නේ මේ සන්දිට්ඨික ගුණ හරියට හොඳට පැහැදිලි වෙලා, තේරිලා, හිතට වැදිලා, හිතෙහි පිහිටලා, සන්දිට්ඨික ගුණය හිතේ දරාගෙන නිරතුරු සිහි කරන තැනකට ඒවි කියලා. අපි ආයෙමත් වැඩට ගියාම, අපි ආයෙත්මත් මේ වැඩ කටයුතු වල යෙදුනහම ඒ දේවල් සිහි කරනවා මිසක මේක මතකයේ තියාගන්න අමාරු බවක් අපිට පේනවා. ඔන්න උතන තමයි අපේ පිරිහීම තියෙන්නේ පින්වතුනි. අපි දැන් ඉන්න තැනට ගැලපෙන්න ධර්මයේ ඉල්ලන්න උත්සාහ කරන්න එපා. ඒක අපි පැහැදිලි කරගමු. මා ඔබට කල්යාණ මිත්‍රයෙක් විදියට ඒක පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි මේ ධර්මයේ පවතින විදිහත් ඔබ අහලා තියාගන්න. ඉඳලා හිටලා හරි සිහි කරලා බලන්න පුළුවන් වෙනවා. එතකොට ටිකෙන් ටික අපි ධර්මය අපි ඉන්න තැනට ගේන්න වඩා අපි ධර්මයේ තුලට යන්න සුදුස්සම් බවට පත්වීම පිණිස අපේ මානසික දියුණුව, අපේ ඒ ධර්මතා පිළිබඳ හඳුනා ගන්න පුළුවන් වෙන මානසික දියුණුවක් අපි ඇති කර ගන්නයි උත්සාහ කර ගන්න ඕනේ. අපේ පිරිහිච්ච මනසට ගැළපෙන තැනකට ධර්මයේ බාල කරලා කියලා දෙන්න කියන එකට වඩා වටිනවා පින්වතුනි අපි දියුණු වෙන්න වැඩපිළිවෙලක් ඉල්ලගත්තා නම් උසස් ධර්මයකට, ශ්‍රේෂ්ඨ ධර්මයකට හිත තියාගන්න පුළුවන් තැනකට.
ඒ නිසා අපි ඒ කටයුත්තට වෙහෙසෙන පිරිසක්. එනිසා ඔබට අපි මඟ පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ කටයුත්තට යොමුවීම පිණිස. එතකොට තමයි අපි ධර්මය හොඳට හඳුනාගත්තු පිරිසක් බවට පත් වෙන්නේ. ධර්මයේ ගුණ දන්න පිරිසක් බවට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ දිහා බලාන හිටපු වක්කලී ස්වාමීන් වහන්සේටත් කීවේ වක්කලී ඔහොම මන් දිහා බලාන ඉඳලා ඇති පළක් මොකද්ද? මොකද්ද ඔබට තියෙන ඵලේ? යෝකෝ වක්කලී ධම්මං පස්සති. වක්කලී ඔබ ධර්මයේ දකින්න. සෝමං පස්සති. වක්කලී යම්කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් තමයි මාව දකින්නේ. දැන් අපිට පැහැදිලි ඉන්නේ මේ ධර්මයයි දකින්න ඕනේ. ධර්මයේ ගුණයයි අපි දකින්න ඕනේ. එතකොට මේ සන්දිට්ඨික ගුණය, සාන්දෘෂ්ටික ගුණය කියලා කියන්නේ මෙන්න මේ විදිහේ පැහැදිලි කිරීමක් තමයි අපිට සූත්‍ර ධර්මය පෙන්වා දෙන්නේ. තවදුරටත් මේ සූත්‍රයේ මෙහෙම පැහැදිලි කිරීමක් තියෙනවා. තේනහි බ්‍රාහ්මන තඤ්ඤේ වෙත්ත බ්‍රාහ්මණේ කරුණේලා මං තවදුරටත් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි තංකින් මඤ්ඤසි බ්‍රාහ්මන ඔබ මොකද හිතන්නේ මේ ගැන? සන්තංවා අජ්ජත්තං දෝසං. ඔබේ අධ්‍යාත්මයේ දැන් මේකෙන් අපිට ටිකක් තේරුම් ගන්න පුළුවන්. රාගය සමහරවිට අපිට එකපාරම පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. හැබැයි අපිට මෙතනින් ඒක තේරුම් ගන්න පුළුවන්. අපේ අධ්‍යාත්මයේ දේශයක් තියෙනවා නම්, තරහක්, අමනාපයක් මොකක් හරි තියෙනවා නම්, එතකොට අහනවා ඔබට අත්තිමේ අජ්ජත්තං දෝසෝති පජානාසි. තමන් තුළ අධ්‍යාත්මය තුළ, තමන්ගේ අධ්‍යාත්මය මගේ මේ සිත ඇතුලේ තරහක් තියෙනවා කියලා දැනෙනවද කියලා? දැනගන්න පුළුවන්ද කියලා? ඒ වගේම තරහ නැතුව ගියාට පස්සේ දැන් නම් තරහක් නැහැ කියලා දැනෙනව නේද කියලා අහනවා. දැන් බලන්න අපි රැකියා කරනකොට, අපේ මේ වැඩ කටයුතු කරනකොට අපිට විවිධ අය එක්කලා තරහ එන වෙලාවල් තියෙනවා. ඒ තරහ තියෙන්නේ අපි බාහිරින් සම්බන්ධ වෙන පුද්ගලයා ගාව නෙවෙයි. එයා හින්ද තරහ යනව නෙවෙයි. අපේ හිත තරහ යන ස්වභාවයකින් පවතිනවා. අපේ හිතේ මේ තරහ ගොඩ නැගෙන්නේ. එතකොට අපි අඳුරගන්නේ කොහොමද? අපේ හිත ඇතුළ දැන් තරහටපත් වෙලා තියෙනවා කියලාද? නැත්නම් අරයාගේ වැරදි මෙයාගේ වැරදි කියලාද? වැරද්ද කොහෙද තියෙන්නේ කියලා අඳුරගන්න. එතකොට අපිට ඒක විසඳුමකට ගෙනිය ගන්න ලේසි. එතකොට වැරද්ද තියෙන්නේ තමාගේ චිත්තසංතානය තුලයි, අපේ මේ අධ්‍යාත්මය තුලයි මේ දෝෂය තියෙන්නේ පිරිහිලා. මේ වගේ සුළු කාරණයකට තරහ ගියේ පිරිහිලා නිසා. අධ්‍යාත්මයේ පරිහානියක් තියෙනවා, පිරිහීමක් තියෙනවා, දේශය ඇති වෙලා. ඊට පස්සේ අපි මේ දේශයෙන් හිත මිදෙනවට අඳුර ගන්නවා දැන් නම් මේ තරහා අමනාපකම නෑ මගේ හිතේ කියලා. ඒක හොඳට අඳුර ගන්න පුළුවන් වෙනවා නම් එපමණකින්මත් මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි බ්‍රාහ්මණය කියනවා. ඉතින් මම හිතනවා මේ පළවෙනියෙන් කියපු රාගය අඳුන ගන්න ටිකක් අපි අදක්ෂ වුණත් හොඳට හැබැයි සිහිය තියෙන කෙනෙකුට ඒකත් බැරි නැහැ. ගොඩාක් දුරට ප්‍රශ්නේ තියෙන්නේ අපිට, ඔබට මට මේ ප්‍රශ්නේ ලොකුවට දැනෙන්නේ ඇයි පින්වතුනි? අපිට සිහියමදි. සිහි නෑ. අපි සිහිය දියුණු කරගෙන නෑ. ඒක තමන් තුළට පත් කර තමන්ගේ පැත්ත බලන්න තරම්, තමන්ගේ අධ්‍යාත්මික පැත්ත බලන්න තරම් ඒ සිහිය සතිපට්ඨානයක්, සතියක් බවට පත් කරගෙන නෑ. ඒ නිසා මේ සතිය තමයි මේවා අපිට හඳුන්වලා දෙන්නේ. මේ ලෝකයෙන් ඈතර කරවන ධර්මතා මේවා පෙළගස්සලා හඳුන්වලා දෙන්නේ අපිට සතිය. ඒ නිසා අධ්‍යාත්මික චිත්තසංතාන තුල පවතින දේ ගවේෂණය කරන්නට අපිට සතිය අවශ්‍යයි. ඒතර සතිය හොඳට තියෙන කෙනෙකුට රාගසිතක් ඇති වෙනකොට ඒක අඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් ඇති වෙලා තියෙනවා රාගසිතක් කියලා. ඒ වගේම දේශසිතක් ඇති වෙනකොට, තරහසිතක් ඇති වෙනකොට, අමනාපසිතක් ඇති වෙනකොට ඒක දුරදිග යන්න කලින් අපිට අඳුනා ගන්න පුළුවන් වෙනවා නම් මගේ හිතේ දැන් මේ වෙලාවේ
දේශ සහිත භාවයක් ඇති වෙලා තියෙනවා. තරහක් ඇති වෙලා ඉන්නේ. ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕනේ කියන තැනට අපි යනවා එතකොට. ඉතින් ඒ විදිහට Taman තුල තියෙන දේශේ නැති වෙලා යනවා නම් ඒ නැති වෙනකොට එයත් අඳුර ගන්න පුළුවන් නම් අපිට. ඒ පුළුවන් වෙන්නේ ඇයි? මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය නිසා. එතකොට ධර්මයේ සාන්දෘෂ්ටික නිසා අපි ඒ ආකාරයට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් තැනකටපත් වෙනවා. ඊළඟට තියෙනවා අපේ අධ්‍යාත්මයේ ඇති වෙන මුලාවක්. මේක හුඟක් වෙලාවට අපිට අප්‍රකටයි. හේතුව මෙන්න වෙන මොකුත් නෙවෙයි පින්වතුනි, අපේ සිහියම මුලාවටපත් වෙලා ඉන්නේ. ඒතර සතිය නැති නිසා සතියෙන් තොර වුණාම ඒකට කියනවා මුට්ටස් සති. මුලාවටපත් වෙච්ච සතියක් තියෙන්නේ. එහෙම වෙලාවට අපිට ඇති වෙනවා විවිධ මෝහ සහගත ස්වභාවයන්. මෝඩකම් ඇති වෙනවා හිතේ. ඒ මෝඩ වැඩ කරනවා අපිට පස්සේ. ඇයි අපේ අධ්‍යාත්මය දැන් මෝහයකටපත් වෙලා ඉන්නේ කියලා, මුලාවකටපත් වෙලා ඉන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒ නිසා අපි මේ මෝහයෙන් යුක්තව කටයුතු කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් බ්‍රාහමණය, ඔබට පුළුවන් නම් ඔබේ අධ්‍යාත්මයේ චිත්තසංතානය තුල ඇති වෙනකොට මේ මෝහ සහගත ස්වභාවයක් ඒක අඳුන ගන්න පුළුවන් නම්, මෝහ සහගත ස්වභාවය නැති වෙනකොට දැන් නම් මේ මෝහ සහගත ස්වභාවය නැහැ කියලා, ඒ මුලාව දැන් නම් නැහැ කියලා අඳුන ගන්න පුළුවන් නම්, ඒ අඳුන ගන්න පුළුවන් වෙන හේතුව තමයි, අඳුන ගන්න පුළුවන් ශක්තිය තමයි සාන්දෘෂ්ටික ස්වභාවය. මේ ධර්මයේ ඒ නිසා සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. තවත් මේ සූත්‍රයේ විස්තර කරනවා බ්‍රාහමණය හිතන්න කියනවා අධ්‍යාත්මය, අපේ අධ්‍යාත්මයේ චිත්ත සංතානය තුල පවතිනවා නම්, පවතින වෙලාවක් වෙනවා කාය සන්දෝසං. ඒ කියන්නේ මේ කාය සන්දෝසං කියලා කියන්නේ කායික ద్వාරය, කයින් කරන කටයුතු කරන මේ කායද්්වාරය කිලිටු වෙන විදිහේ කරුණු තියෙනවා කියලා තියෙනවා නම් ඒ තියෙනකොට ඒක අඳුන ගන්න පුළුවන්ද? ඒ ගැන දන්නවද කියලා අහනවා. මොනවද දැනගන්නේ? කායද්්වාරයේ කිලිටු කරන කාය සන්දෝෂ තියෙනවා නම් ඒව අඳුර ගන්නවා කියලා. එහෙම අඳුර ගන්න පුළුවන් නම් ඒ කරුණෙනුත් මේ ධර්මය සාන්දෘෂ්ටිකයි කියනවා. ඒ කාය සන්දෝෂ නැත්නම් නැහැ කියලා අඳුර ගන්න පුළුවන් නම් ඒ කරුණෙනුත් මේ ධර්මය සාන්දෘෂ්ටිකයි. ඒ විදිහට විස්තර කරනවා බ්‍රාහමණය ඔබේ අධ්‍යාත්මය තුල වචී සන්දෝෂ තියෙනවා නම්, ඒ කියන්නේ වචනය කියන ద్వාරය කිලිටු කරන දේවල් පවතිනවා නම්, වචනේ අපරිසිදු වෙන දේවල් හිතේ පවතිනවා නම්, ඔබ නිකන් හිතලා බලන්න, ඔබේ ප්‍රායෝගික ජීවිතයේ හිතලා බලන්න. සමහර දේවල් හිතේ තියාගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කතා කරුවත් අපේ කට්ටින් පිට වෙන වචනේ එච්චර හොඳ නැහැ. ඒ කියන්නේ අවිආයුධ වගේ තමයි මේ වචන පිට වෙන්නේ එතකොට. මේකට හේතුව හිත ඇතුලේ මොකක් හරි තියාගෙන ඉන්නවා. ආන් ඒ වගේ හිත ඇතුලේ තියාගෙන ඉන්න මේ වචනය නරක කරන, නරක වචන ප්‍රකාශ වෙන, නපුරු වචන ප්‍රකාශ වෙන, බොරු කියවෙන මේ දේවල් හිත ඇතුලේ තියෙනවා නම් ඒවා අඳුන ගන්න පුළුවන්ද එහෙම තියෙනවා කියලා. ආන් එහෙම පුළුවන් නම්, ඒ වගේ මේවා නැති වෙනකොට එහෙම දෙයක් දැන් හදවතේ නැහැ කියලා අඳුර ගන්න පුළුවන් නම් එපමණකිනුත් ධර්මයේ සාන්තුෂ්ටිකයි කියලා කියනවා. ඒ වගේම මනෝ සන්දෝෂ තියෙනවා නම්, ඒ කියන්නේ මනස අපිරිසිදු කරන, මනස පීඩාවටපත් කරන, මනස අපිරිසිදු බවටපත් කරන, මනස අකුසලයට යොමු කරන දේවල් මේ මනසේ ගැබ්බෙලා තියෙනවා නම් ඒක අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම අඳුර ගන්න පුළුවන් නම්, ඒ වගේ මේවා නැති වෙනකොට, එහෙම මනෝ සන්දෝෂ නැති වෙනකොට ඒවා එහෙම නැහැ කියලා අඳුර ගන්නත් පුළුවන් නම් එපමණකිනුත් මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා දේශනා කරනවා. එතකොට පින්වතුනි ටික වෙලාවක් අපි දැන් සූත්‍රයත් එක්ක කතා කරා.
එතකොට ඔන්න ඔහොම ස්වභාවයක් තියෙන ධර්මයකට තමයි ඒවංකෝ බ්‍රාහ්මණ සන්දිට්ඨිකෝ ධම්මෝති සන්දොට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. බ්‍රාහ්මණයේ ඕන් ඔය විදිහේ ධර්මයකට තමයි කියන්නේ සාන්දෘෂ්ටික ධර්මයක් කියලා, අකාලික දහමක් කියලා, ඒහි පස්සික වූ දහමක්, ඕපනයික වූ දහමක්. මේ තමන්ගේ ප්‍රඥාවට ගෝචර කරගෙන නැත්තම් තමන්ගේ නුවණේ ප්‍රමාණයට දත හැකි ධර්මයක් කියලා කියන්නේ ඒකටයි. ඉතින් මේ බ්‍රාහ්මණයා මේ බණපද ටික අහලා එදා බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයේ සරණ යනවා. සංඝ රත්නයේ සරණ යනවා. බවත් ගෞතමයන් වහන්සේ අද ඉඳලා දිවි ඇති තුරාවට අද පටන් දිවි හිමියෙන්ම මම ඔබ වහන්සේ සරණ යන උපාසකයෙක් වෙනවා කියලා මේ බමුණෙක් ප්‍රකාශ කරනවා. බලන්න මේ අහපු කරුණු කාරණා ටික මොනවද කියලා. එතකොට මේ බ්‍රාහ්මණයා මේ ධර්මය අහලා මේ විදිහේ සරණ යෑමකටපත් උනේ කුමක් නිසාද? ඒ තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය. ඉතින් ගොඩක් අය මම මේ පරිවර්තන කරන තැන්වල අපි අහලා දැකලා තියෙනවා මේක මේ ජීවිතේදීම ප්‍රතිඵල ලබන කියන අදහසුත් මේකේ සමහර අය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව මා ඒ තරම් විස්තර කරන්න උත්සාහ කරන්නේ ඔබ ඒවා හොයලා බලන්න. මම මේ සූත්‍ර ධර්මයේ තුල තියෙන ආකාරය පැහැදිලි කරේ. එතකොට තාමත් මම හිතනවා ඒ වුණාට මේ ධර්මය අපිට පැහැදිලි වුණා මදිදෝ කියා. මොකද්ද සාන්දෘෂ්ටික ගුණය? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ සාන්දෘෂ්ටික ගුණය පිළිබඳව අපි ඒකේ තේරුම ටිකක් සරල මට්ටමකට ගිහින් අඳුන ගන්න උත්සාහ කරමු. ඒ කියන්නේ පින්වතුනි සන්දිට්ඨික ගුණය කියලා කියන්නේ කි වචනේ තේරුම තමයි කවුරුවත් කියපු හින්දා අනුන් කියලා තියෙන හින්දා ඒක ඇහුවා ඒ හින්දා මන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා එහෙනම් ඒක එහෙම වෙන්න ඇති කියලා අනුමානයෙන් හිතා ගන්න දෙයක් නෙවෙයි මේ සම්දිට්ඨික ධර්මයක තියෙන්නේ. දැන් සමහර දේවල් අපිට එහෙම අනුමානයෙන් හිතා ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒවා අපි ඒ වුණාට එහෙම හිතාගෙන ඒවා එහෙම තමයි කියලා පිළි අරගෙන කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. අපි තුලින්ම ඒක අර කිව්ව වගේ දැක්ක දෙයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් නෙවෙයි. අනුන් කිව්වට පිළිගන්න. කවුරු හරි කොහේ හරි සඳහන් කරලා තිබුණ නිසා පිළිගන්න. මම පුංචි උදාහරණයක් කතා කරන්නම්කෝ. අපි දන්නවා ඔබ දන්නවා හැමෝම දැන් යකඩ ඌනතාවය වගේ දෙයක් ඇති වෙනකොට අපිට සමහර වෙලාවට වෛද්‍යයන් වරුන් එහෙම නැත්නම් තවත් මොනවා හරි ආහාර පිළිබඳ විශේෂ දැනුමක් ඇති විශේෂඥ දැනුම ඇති අය අපිට පෙන්නනවා මේ කියලා දෙනවා නිවිතිය වගේ දේවල් ගන්න. ඒතර අපිට පොඩි හැඟීමක් දෙනවා නිවිතියවල යකඩ තියෙනවා කියලා. එතකොට අපි ඒක ඒ විදිහට පිළිගන්නවා. මම මේ පුංචි උදාහරණයකට කියන්නේ. නමුත් අපි කිසියම් පරීක්ෂණයක් කරලා එහෙම නැත්නම් අපි ඒ ගැන හොඳට බලලා අපිට පුළුවන්ද නිවිතියවල යකඩ තියෙනවා කියලා අඳුර ගන්න. ඒක සාමාන්‍ය මිනිස්සයාට කරගන්න බැරි දෙයක්. සාමාන්‍ය මිනිස්සයාට ඒ කියන දේ ගෝචර කරගන්න බෑ. ඒ විශේෂිත වූ තැනක ඉන්න කෙනෙකුට විතරක් ඒක කතා කරනවා. නමුත් ඒ කතාව ගොඩක් වෙලාවට අහලා බලලා ඉගෙනගෙන තේරුම් අරගෙන ඒක ඒ අනුව දරාගෙන කියන වචන ටිකක් වෙන්න පුළුවන් ගොඩක් අයට. ගොඩාක් දෙනෙක් ඒක පාඩම් කරගත්තු දැනුමක්. නමුත් සන්දිට්ඨික ධර්මයක් කියන්නේ එහෙම එකක් නෙවෙයි. අනුන් කියපු නිසා පිළිගන්න ඕන එකක් නෙවෙයි. අනුමානෙන් හිතා ගන්න ඕන දෙයක් නෙවෙයි.
මේ මුළු මහත් නවලෝකෝත්තර ධර්මය තුළම තමන් විසින් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගන්නට ඕන. එතකොට මේ නවලෝකෝත්තර ධර්මයේ තියෙනවා එහෙම ස්වභාවයක්. එහෙම කවුරුත් කිව්වට පිළිගන්න ස්වභාවයකින් ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අහගෙන හිටියා කියලා ඒක ඇහුණා මේ ඒක එතකොට අපි හිතමුකෝ කෙනෙක් කියලා දුන්නා හොඳින්ම කියලා දුන්නා මටත් හොඳට ඇහුණා තර්ක කරලා බැලුවාමත් හරි එහෙම තර්කයට ගෝචර කරගන්න බෑ මේක. අතක්කාවචරෝ මේ ධර්මය තර්කයට ගෝචර කරගන්න පුළුවන් එකක් නෙවෙයි. එනිසා අර කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මා තක්ක හේතු. තර්ක කර පමණින් මේ ධර්මය සත්‍ය නැහැ. දැන් අපිට පේනවා ගොඩාක් මේ ධර්මයත් එක්ක තර්ක වාද විවාද පැටලි ගොඩක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා සන්දුෂ්ටික බව තේරුම් අරගත්තා නම් මේ වාද කරලා කෙනෙකුට ඔප්පු කරන්න හදන්න බෑ මේක. අවිවාදයෙන් එයා පිළිගන්නවා මේ ධර්මය මේ සාන්දෘෂ්ටික ගුණය තේරුම් අරගත්තොත් තමන් තුලින්ම තමන් විසින්ම මේකේ අත්දැකීම ලබන්න ඕනේ. තමන් විසීම අත්දැකීමක් බවට පත් කරගන්නකොට තමන් විසින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්නකොට එහෙම ප්‍රත්‍යක්ෂ කරගත්තාම තමයි අපි මේ ධර්මය අපිට අවබෝධයි කියලා කියන්න පුළුවන්. අන්න එහෙම තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියන අර්ථය තමයි මේ සාන්දෘෂ්ටික ගුණයේ විස්තර කෙරෙන්නේ. දැන් අපිට පේනවා කලින් උදාහරණවල සූත්‍රයත් එක්කලා අපි බලද්දී අපිට තිබුණේ ඒ ටික. රාගය ඇති වෙනව නම් තමාම දැක ගන්නවද රාගයක් ඇති වෙන බව. ඒ රාගෙ නැති වෙනකොට තමාම දකින්නවද ඒ රාගය නැති වෙනවා කියලා. එහෙම දකින්නව නම් ඒ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. දැන් එහෙම දැක ගන්න බැරි නම් ඒ දේ සාන්දෘෂ්ටික දෙයක් නෙවෙයි. සම්දිට්ඨික නැහැ. එතකොට ඒ නිසා ඒ සම්දිට්ඨික ගුණය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් එක එක්කෙනාගේ විවිධ අර්ථකථන තියෙනවා. මේ ජීවිතේම අවබෝධ කරනවා. අවබෝධ කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා සම්දිට්ඨිකයි කියනවා. ඔබ අහලා ඇති. මම නම් මේ දේශනාවත් එක්ක මේක අර්ථ ගන්න තමයි කැමති. ඔබ ඉතින් ඔය අහන දේවල් එක්කලා මේ යන එක වළක්වන්න මට බෑ. හැබැයි ඉතින් මේ ජීවිතේම අවබෝධ කරන ධර්මයක් මේක කියලා ප්‍රකාශ කරගෙන කාලාන්තරයක් එහෙම අපි වැඩ කරගෙන යනකොට අපිට අවබෝධ නොවුනොත් අපි අවසානයේ කියන්නේ අය මොකද්ද? මේක මේ ජීවිතේ නම් කරන්න බෑ. එතකොට මේ ජීවිතේ නම් මේක කීරවත් කරන්න බෑ කියලා කියන්න වෙනවා එතකොට. එතකොට අර තමන්ම සම්දිට්ඨික ගුණය හඳුන්වලා දුන්නු විදිය දැන් අවසානයේ අර විදිහට කීවහම මේක මේ ජීවිතේ නම් කීයටවත් කරන්න බෑ. උත්සාහ කරමු අපි ඊළඟ ජීවිතේකවත් ඊළඟ දිවි මනුස්ස ලෝකයකවත් ඉපදිලා මේවා කරගන්න බලමු කියලා ඒ උත්සාහයට කැප වෙන්න කියලා අපි කිව්වහම මේ ජීවිතේ නම් බෑ කිව්වා වගේ වුණොත් එහෙම තමන්ම හඳුන්වා දුන්නු සම්දිට්ඨික ගුණය දැන් ධර්මයේ නෑ කිව්වා වගේ එකක් වෙනවා. ඒ නිසා මේකේ සාන්දිට්ඨික ගුණේ ඒ විදිහට නෙවෙයි දේශනාවාර්ථ දක්වා තිබෙන්නේ. මම ඔබට දේශනාවේ තියෙන විදිය පෙන්වුවානේ දැන්. දැන් ඔබට තේරෙනවා ඇයි මම දේශනාවකින් මේක පෙන්වුවේ කියලා. නැතිනම් අපිට අර ඇහෙන සාමාන්‍ය සරල අර්ථ විදියට ඇහෙන මේ ජීවිතේදීම අවබෝධ කරගන්න නිසා සාන්දිට්ඨිකයි කියන ඒවා ඇහිලා දැන් ඒවා නිකන් අපේ මනසේ තියෙන්න පුළුවන්. ඒක තමයි ධර්මය කියලා දරාගෙනත් ඉන්න පුළුවන්. ඒක තමයි මේකේ අර්ථ කියලා ඔබ ඒ ඇසුරි කරගෙන මම මේ කියන ධර්මය මොකද්ද කියලා නිකන් සැකසංකාවෙන් බලන්නත් පුළුවන්. එතකොට මම මේ කියපු දේ මගේ වචන ටිකකින් විතරක් කියලා තිබ්බොත් ඔබ මේක සැකයට ලක් කරලා ඔබට මේක හොයන්න වෙලාවක් නැහැ, දේශනා බලන්න වෙලාවක් නැහැ. එතකොට කොයි දේශනාවලද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔබ මොකද කරන්නේ? දැන් මම මේ දේශනාව කළාට මං ලොකු ප්‍රසිද්ධ ලොකු පිරිසක් අතරේ ජනප්‍රිය වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් නොවන නිසා උන්වහන්සේ කිව්වේ මෙන්න මොකක් දෙකක් වෙන්න ඇති. එතකොට අපි වැඩි ජනප්‍රියත්වයකින් ඉන්න වැඩි ප්‍රසිද්ධියකින් ඉන්න කෙනෙකුගේ ධර්ම දේශනාවක් අර විදිහට සරලාර්ථය පෙන්ලා දීලා ඇති උන්වහන්සේලා අනුකම්පා පිණිස. හැබැයි ඒ තුල අපි යන්න ගිහිලා ගැඹුරකට යන ධර්මයක් අවබෝධ කරන දවසට නවලෝකුත්තර ධර්මයකට හිත තියෙන දවසකට
මම ඒකයි කිව්වේ මේකේ ධර්ම දෙකක් තියෙනවා කියලා. ඒ නිසා මේ නවලෝකෝත්තර ධර්මයකට හිත තියෙන දවසට අපි ඔය අර්ථවලට වඩා මේ තියෙන අර්ථය සැබෑ අර්ථය හොඳට අඳුරගත යුතුයි. ඒ නිසා තමා තුලින්ම කියන අදහස නෙමෙයි මේක තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ. දැන් මොනවා හරි දෙයක් අපිට කියමුකෝ දැන් ඔබ මේ ධර්ම ශ්‍රවණේ අද කරවනවනේ. ඒ ධර්ම ශ්‍රවණේට දායක වෙන පින්වතුන් පිරිසක් ඉන්නවනේ මෙතන. මේ රෝහලේ වෛද්‍ය මණ්ඩලය විශේෂයෙන් මේ බාහිර රෝගී අංශය තුල ඒ බාහිර රෝග්‍ය අංශයේ එක්කලා තමයි මේ කීප කණ්ඩායම් ටිකක් එකතු වෙලා මේ ධර්ම දේශනාව අද දායකත්වයේ සපයන්නේ. ඒදී විශේෂයෙන් රෝහල් අධ්‍යක්ෂකතුමා ඔබතුමා බොහෝම ගෞරවනීය කටයුත්තක් මේ සිදු කරන්න උපදෙස් දීලා තියෙන්නේ. ඇත්තටම මිනිසුන්ගේ අධ්‍යාත්මය පිරිහිලා ඒ ගොඩනගාලීම පිණිස ඒ අධ්‍යාත්මය සුවපත් කිරීම පිණිස වෛද්‍ය වෘත්තිය තුල කරන්න පුළුවන් මෙහෙවරක් ඔබතුමා විසින් කරන්නට අනුදැන වදාරලා තියෙනවා. නැත්නම් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඉතින් ඔබතුමාට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා සිදු වෙනවා. දැන් ඔබතුමා බලන්න ඔබතුමාගේ හිතේම ඔබතුමාගේ හදවත තුලින්ම මේ කටයුත්ත කරාට පස්සේ මේ ධර්ම මාර්ගයේ හැසිරුණාට පස්සේ ඒ ප්‍රතිඵලය ඔබතුමාම දකිනවා මොනතරම් සන්තෝෂයක් මොනතරම් සතුටක් මේ හිතට ඇති වෙනවද මේ ධර්මයේ තුලින් කටයුතු කළාම මේ ධර්මානුකූල භාවයෙන් කටයුතු කරාම ඒ කටයුතු කිරීමට ඇතිවිච්ච උනන්දුවත් ඔබතුමා දකිනවා. ඒ උනන්දුවත් එක්ක ඔබතුමා කරපු මේ කටයුත්ත නිසා එයින් ඔබට ජනිත වූ සන්තෝෂය සතුට ප්‍රසාදය පැහැදීම පිනත් ඔබතුමාගේ හදවතින් ඔබතුමා දකිනවා. ඉතින් ඔබතුමා ඇතුළු අද දවසේ මේ කටයුත්තට අනුග්‍රහය දක්වනවා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයම. ඒ වගේම වෛද්‍ය මණ්ඩලය ඒ වගේම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීතුමිය ඇතුළු සියලුම හෙද නිලධාරීන් ඒ වගේම අතුරු වෛද්‍ය නිලධාරීන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය මේ සඳහා සහ සම්බන්ධ වෙලා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සියලු දෙනාට ශ්‍රවණය කරන්නට සලස්වන කටයුත්තේ දායකත්වයේ දරනවා. ඉතින් බලන්න මේ හැම දෙනාටම අද දවසේදී මේ කටයුත්ත කළාම අපේ හිතේ රාග දේශ මොහ යටපත් වෙනකොට හිතට ඇති වෙන සැනසීම සතුට ප්‍රසාදය Taman තුලින් දකින්න පුළුවන් වෙනවා. Tamanට ඒකේ සුවය විඳින්න පුළුවන් වෙනවා. Taman ඒකේ හදවත ඒ තුලින් සුවපත් වෙනවා දැනෙනවා Tamanටම. එහෙනම් තමා විසින්ම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න නිසා එහෙම දැනගත යුතු දෙයක් නිසා තමයි මේ ධර්මයට සාන්දෘෂ්ටික කියලා කියන්නේ. අපි ගමුකෝ ඔබගේ ක්ෂේත්‍රයේ තුලින්ම තව උදාහරණයක්. දැන් අපිට වෛද්‍යතුමෙක් විසින් බොහෝම අගයට වර්ණනා කරන බෙහෙතක් අනිත් අයට හඳුන්වලා දෙනවා. වෛද්‍යතුමා ඒ බෙහෙත පිළිබඳව විශේෂයෙන් වර්ණනා කරලා මේ බෙහෙත අනිත් අයට සෙස්සන්ට හඳුන්වලා දෙනවා. එහෙම හඳුන්වලා දුන්නාම අනිත් අයට එහෙම බෙහෙතක් හදා ගන්න බැරි නම් ජීවිතේට ඒ බෙහෙත ලබා ගන්න බැරි එකක් නම් ඒ බෙහෙත සාන්දෘෂ්ටික නැහැ. ඒ කියන්නේ ওই සාන්දෘෂ්ටික ගුණය නැහැ. Tamante ඒක අත්දකින්න විදිහක් නැහැ. අපි හිතමුකෝ නිකන් බෙහෙතක් කියනවා මේ මොකක් හරි අපිට හිතා ගන්න බැරි ඉරෙන් කොටසක් අරගෙන හඳෙන් කොටසක් අරගෙන තරු වලින් කොටසක් අරගෙන එකට ගලපලා සමසමව හදලා මිශ්‍ර කරලා මෙන්න මේ මිශ්‍රණ අනුපාතයට මිශ්‍ර කරලා බේත පරිහරණය කරන්න කියලා. නිකම් මනක් කල්පිතයි නේක. මනක් කල්පිත මිසක මනක් කල්පිත ලෝකයක ඕක කරගන්න පුළුවන්. ඇත්තක් හැටියට සත්‍යයක් හැටියට ඉරෙන් කෑල්ලක් අරන් එන්න බෑනේ. දැන් ඔබට මතකද මේ සාන්දෘෂ්ටික ධර්මය පෙන්වා දුන්න හැටි මට්ට කුණ්ඩලී
දෙව්පුතා තමන්ගේ අදින්න පුබ්බක පියාණන්ට ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පෙන්වුවේ බලන්න පියා අඬන එක නතර වෙන්නේ සාන්දෘෂ්ටික ගුණය දැක්කට පස්සේ. ඒතර සාන්දෘෂ්ටික නොවන දෙයක් ඉල්ලා අඬලා පෙන්නවා. ඒ අනුව තමයි ඉර ඕනෙමට හඳ ඕනේ මගේ කරත්තෙට රෝද දෙකක් හැටියට කියලා ඒක ඉල්ලලයි මම මේ අඬන්නේ කියලා. එතකොට මේ බමුණ තුලින්ම බමුණම අත්දකින්නවා ඒක කරන්න බැරි වැඩක්. ඒක Tamanට කොහොමටවත් ගලප ගන්න බැරි වැඩක් කියලා. එතකොට ආන් ඒක සාන්දෘෂ්ටික දෙයක් නෙවෙයි. සාන්දෘෂ්ටික දෙයක් කියලා කියන්නේ ප්‍රතිඵලය Tamanටම අත්දකින්න පුළුවන් බවටමත් තිබීමයි. ඒක Taman ඒ අත්දැකීම ලැබීම උදෙසා කටයුතු කරන්නේ මේ ජීවිතේ නම් මේ ජීවිතේත් ඒක සිද්ධ වෙයි. ඒ ප්‍රතිඵලයේ අත්දැකීම උදෙසා කටයුතු කරන්නේ අපි ඊළඟ ජීවිතේ නම් ඊළඟ ජීවිතයේ අත්දැකීම ලැබේවි. ඒ වගේම ඒ ප්‍රතිඵලය ලැබීම උදෙසා කටයුතු කරන්නේ අපි මේ ජීවිතෙත් නෙමෙයි ඊළඟ ජීවිතෙත් නෙමෙයි තව ගොඩාක් කල් ගිහිල්ලා ඊළඟ බුදුවරයෙක් පහළ වෙනකොට නම් ඒක කරන්න ප්‍රාර්ථනාව තියෙන්නේ. එතකොට ඒතනදී අපි මේ ප්‍රතිඵලය අත්දකි. ඒ නිසා ඒක ධර්මයේ වැරද්දක් හැටියට ධර්මයේ සම්දිට්ඨික නැහැ කියන්න අපි පාවිච්චි කරන එක වැරදි. ඒ නිසා තමා විසින් ගලපා බැලිය යුත්තක්ම නිසා තමන්ගේ අවධානය ඒකට යොමු කරගෙන තමන් ඒක ඒ වෙනුවෙන් ප්‍රතිපදාවේ අර පරියාප්ති ශාසනයක් හඳුන්ලා දෙන්නේ පරියාප්තිය හොඳට අඳුරගෙන ඒ අනුව ප්‍රතිපත්තියට බැහැලා මේ වැඩේ කරන්න ඕනේ කියලා අඳුර ගන්න ඕනේ. එහෙම ඒ ටික ඒ විදිහට නොකර අපි කිව්වොත් මේක මේ ජීවිතේ බෑ කියලා. ඒ කියන්නේ Tamanට අත්දකින්න බැරිකම කියනවා කියන්නේ ධර්මයේ සම්දිට්ඨික නැති හින්දා නෙවෙයි. ඒ තමන්ගේ අත්දකින්න ඕන වැඩේට බැහැලා නැහැ. ඒකට අවශ්‍ය කරන මූලික වශයෙන් සතිය පිහිටවලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අත්දකින්න මාර්ගය වෙනම දේශනා කරනවා. ඒ තමයි සතිපට්ඨානය. සතිපට්ඨාන ධර්මයට මේ සියලු දේ අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ධර්මයේ සියලු ගුණස්කන්ධය තමා අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ ඥාන බවට පත් වෙනවා. ඒවා සතිපට්ඨානයේ වඩන්නේ නම් එහෙනම් කියන්න ඕනේ නිවැරදිව මොකද්ද? මා මේ ජීවිතයේ සතිපට්ඨානයේ වඩන්න එච්චරට කැමති නෑ. මා මේ ලෞකික දේවල් එක්ක කැමැත්තෙන් වාසය කරනවා මිසක සතිපට්ඨානයට යන්න අලසකමක්, කම්මැලිකමක්, මොකක්දෝ නොහැකියාවක් මගේ ජීවිතෙත් එක්ක තියෙනවා. ඒක කිව්වනම් අපි සාධාරණ දෙයක් කියනවා. නැත්නම් බුද්ධ දේශනාව, බුදුරජාණන් වහන්සේගේ ධර්මය, නව ලෝකුත්තර ශ්‍රී සද්ධර්මයම අපි යම්කිසි ආකාරයක අවතක්සේරුවකට පත් කරනවා අන්නේ සමාජයේ ඉදිරියේදී, අන්නේ ආගමික පිරිස ඉදිරියේදී අපේ ධර්මයේ මනාකොට අඳුරගත්තේ නැත්තම්. ඒ නිසා පින්වතුනි, මා අද දවසේදී ඔබට පෙන්වන්නේ දැන් මේ බේත හදාගන්න එක. දැන් වෛද්‍යවරයා අපිට හඳුන්ලා දෙන බෙහෙත අපිට හදාගන්න. සමහරවිට හදාගන්න පුළුවන් දේවල් කියනවා. අවශ්‍ය කරන ಜಾති කියනවා මෙන්න මේ විදියට ගන්න පුළුවන් මේ බේත හරි හොඳයි කියලා කියනවා. එතකොට අපි ඒ බේත ඒ විදියට හොයාගෙන හදාගෙන බේත පරිහරණය කරනවා, පානය කරනවා, එක්කෝ බේත වළඳනවා කියලා තමයි බෞද්ධ ක්‍රමයට කියන්න තියෙන්නේ. නමුත් ඔය කියපු ගුණ නම් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියපු ප්‍රකාශය ස්වාක්කාත නැහැ. සම්දිට්ඨික නැහැ. ඒ කියපු ප්‍රකාශය සාන්දෘෂ්ටික ප්‍රකාශයක් නෙවෙයි. ඒ කියන මේ ධර්මතාවය සාන්දෘෂ්ටික නැහැ. විශේෂයෙන් ඒක පිළිගත හැකි, උසස් කොට සැලකිය හැකි බෙහෙතක් වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ යමෙකු යම් ධර්මතාවයක් තමා තුළ ඇති කරගෙන එයින් උසස් ප්‍රතිඵල ලබා සිටිමි කියලා කිව්වත් ඒක අනිත් අයට තමන් තුළ ඇති කරගන්න ක්‍රමයක් නැත්තම්, ඇති කරගෙන බලන්න විදිහක් නැත්නම්, එහෙම නොහැකි දෙයක් නම් ඒ ධර්මය සම්දිට්ඨික වූ ධර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, ඒ උසස් කොට සැලකිය හැකි, පිළිගත හැකි ධර්මතාවයක් වෙන්න නම් ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලද, ප්‍රකාශ කරන ලද සතර මාර්ග, සතර ඵල ධර්ම සෙස්සන්ට තමන් තුළ උපදවාගෙන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙනවා. නිර්වාණ ධර්මයේද ලෝකෝත්තර ඥානයන්ද සෙස්සන්ට ඕන කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට දෙන්නෙකුට පමණක් නෙවෙයි,
එහෙම දැන සිටින කීප දෙනෙක් විතරයි ඉන්නේ කියලා එකක් නැහැ. අනිත් අයට ඒක බලන්න බෑ, ඒක තේරෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඕනම කෙනෙකුට හැබැයි තමන් ක්‍රියාත්මක වෙලා තමන් විසින් ප්‍රත්‍යක්ෂයෙන් ගලපා බලන්න ඕනේ. තමන් විසින්ම අවබෝධයෙන් දකින්න ඕනේ මේක. ආන්ගේ ධර්මයක් එහෙම දැකිය යුතු දෙයක් නම් මේ ධර්මය ඒක සන්දුට්ටික ධර්මයක්. එතකොට අපිට බෙහෙතක් කවුරු හරි කියනකොට ඒ බේත අපිට ඇත්තටම ගන්න පුළුවන් නම් නැත්තම් හදා ගන්න පුළුවන් නම් එතකොට ඒ වෛද්‍යතුමා අපිට දීලා තියෙන බේත සන්දිට්ඨික ගුණයට ගලප ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ ඒක පානය කරලා එහි ප්‍රතිඵලද අපි ඒ කියන විදිහට ලබනවා නම් ආන්ගේ කියපු කතාව සන්දිට්ඨික වූ කතාවක්. ඒ දේශනාවේ නැත්තම් ඒ කියා දුන්නු දේ සාන්දෘෂ්ටික වූ දෙයක්. Tamanටම අත්දකින්න පුළුවන් විදිහේ දෙයක්. එහෙනම් ඔන්න මං හිතනවා දැන් ඔබට තේරෙනවා. තමන්ටම තමන් විසින්ම අත්දකින්න පුළුවන් වෙන ධර්මයකට තමයි අපි සාන්දෘෂ්ටික ධර්මයක් කියලා කියන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරලා දේශනා කරන ලද ඒ පරියාප්ති ධර්මයේ තුලත් එතකොට ඒ පරියාප්ති ධර්මයේ අපි හැසිරෙද්දි අපිට මේ ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙනකොට තමයි තේරෙන්නේ මේක සාන්දෘෂ්ටික ධර්මයක්. එහෙනම් නව ලෝකෝත්තර ධර්මයේ උන්වහන්සේ විසින් පමණක් නොව තව ගොඩාක් දෙනෙක් විසින් තම තමන් තුල උපදවාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින ධර්මයක්. ඒ නිසා ඒ ධර්මයේ පිළිගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අරහත්වය සෙස්සන් විසින් ලැබිය හැකි දෙයක්. ලැබිය නොහැකි දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ හැම දිනාටම එහෙම සාන්දෘෂ්ටික ධර්මයක් නිසා තමයි මේ ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න එවන් ආකාරයේ ධර්මයක්. ඉතින් මේ බඳු ධර්මයකට අපි දැන් මේ වෙලාවේ කරන්න ඕන ලොකුම දේ තමයි හොඳට හිත පහදවගෙන මේ දහම් ගුණ හොඳට ඉගෙනගෙන මේ විදියට මේ ධර්මයේ ගුණ සිහි කරන්න. ඒ ගුණ සිහි කරනකොට ධර්මය ඔබ ජීවිතේ කරගන්නවා. ධර්මයේ තුලට ඔබේ හිත පිහිටලා ඔබේ හිතේ ඒ ධර්මයේ පිහිටලා මොකද වෙන්නේ? අපි සබා ධර්මයේ රැකවරණයකටපත් වෙනවා. හේතුව තමයි අප විසින් සබා දහම රකින්න අය බවට පත් වෙනවා. ඉතින් අපි යම්මන් ධර්මයක් රකින්නවා නම් ඒ ධර්මයමයි අපිව ආරක්ෂා කරන්න කියලා ඔබ අහලා තියෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ඒ ධර්මයේ විසින්ම ආරක්ෂා කරගන්නවා කියලා. ඉතින් දවසක් වච්ච කියලා තාපසයෙක් ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රකාශයක් අහනවා. පින්වත් ගෞතමේනි, මා මේ කතා කරන්නේ ඔබ වහන්සේ ගැන නෙවෙයි. ඔබ වහන්සේ විසින් පවසන ඔය කාමාදී ආශ්‍රවයන් ඡය කරලා ඔය අරහත්ත්වයට පැමිණිලා ඉන්න ඔබ වහන්සේගේ ශ්‍රාවක විච්චි එක් භික්ෂුවක් හරි ඉන්නවද කියලා ඇහුවා. වච්ච 100ක් නෙවෙයි, 200ක් නෙවෙයි, 300ක් නෙවෙයි, 400ක් නෙවෙයි, 500ක් නෙවෙයි, මාගේ ශ්‍රාවක වූ බොහෝ භික්ෂූන් වහන්සේලා ආශ්‍රවයන්සය කරලා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ කියනවා. එතකොට ඒ අයට ඒ අයගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වූ ධර්මයක් මේක එහෙනම්. මේ අහන්නේ මේ ඔබ වහන්සේගේ ධර්මයේ සම්දුට්ඨිකයිද කියන එක හොයලා බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්දිට්ඨිකයිද කියලා මේ හොයලා බලන්න වච්ච කියන තාපසයා. ඒ වගේම අහනවා පින්වත් ගෞතමේනි, ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවෝ ඉන්නවනේ භික්ෂුණීන් වහන්සේලා. ඒ භික්ෂුණීන් වහන්සේලා ශ්‍රාවිකාවන් අතර ආශ්‍රවයන් ඡයකොට අරහත්ත්වයට පත් වූ එක් භික්ෂුණියක් හරි ඉන්නවද කියලා. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා වච්ච 100ක් නෙවෙයි, 200ක් නෙවෙයි, 300ක් 400ක් 500ක් නෙවෙයි, මගේ ශාසනයේ බොහෝ භික්ෂුණීන් වහන්සේලා උතුම් අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. එතකොට බලන්න පින්වත් ගෞතමේනි, ඔබ වහන්සේගේ උපාසකයන් අතර මේ පංචෝරම්භාගිය සංයෝජන ප්‍රහාණය කරලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා කියලා ඔබ වහන්සේ දේශනා කරන මේ ඔබ වහන්සේ ගැන නෙවෙයි අහන්නේ. ඔබ වහන්සේ ගේ ශාසනයේ ඉන්න පින්වත් උපාසක පිරිස අතරේ
ඉන්නවද කවුරු හරි ඔය කියන විදිහට පංචෝරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එහෙදි පිරිනිවන් පාන නැවත කවදාවත් මෙහි නොයන කාම ලෝකෙට නොයන අය ඉන්නවද කියලා. වච්ච 100ක් නෙමෙයි 200ක් නෙමෙයි 300ක් 400ක් නෙමෙයි ඒ බඳු බොහෝ ගෘහස්ත ශාවකයෝ ඉන්නවා කියන. ඒ වගේම ශ්‍රාවිකාවන් ඉන්නවා, උපාසිකාවන් ඉන්නවා. ඒ වගේම අහනවා පින්වත් ගෞතමයනි ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින්නා වූ සියලු සැක දුරු කරගෙන සිටින්නා වූ ඔබ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නොසොයන ඔබ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන්ම පිළි අරගෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක කාමභෝගී ගෘහස්ත එක්කෙනෙක්වත් ඉන්නවද කියලා අහන උපාසක හෝ උපාසිකාව. ඒ වෙලාවෙත් කියන්නේ 100ක් නෙමෙයි 200ක් නෙමෙයි 300ක් නෙවෙයි බොහෝ ගෘහස්ත උපාසකයෝ ඉන්නවා කාමභෝගී ජීවිතයක් ගෙවනවා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක දුරු කරගෙන ඉන්නේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ සැක නැහැ. ඒ ධර්මයේ ගුණ හොඳට තේරුම් අරගෙන ඒ ධර්මයේ ස්ථීර වශයෙන්ම තමන්ගේ හදවතින්ම පිළි අරගෙන ජීවිතය ගෙවන්නේ. එහෙමයි ඉන්න ඕන තරම් කියනවා. ඉතින් බලන්න දැන් ඔබට සුදුසු තැන ඔබේ රැකියාව කරගෙන ඔබේ වෙලහෙළඳාම කරගෙන ඔබේ ව්‍යාපාරික කටයුතු හෝ ඔබේ ජීවන වෘත්තියට දාලා මොන කටයුත්ත වුණත් ඒක කරගෙන ඔබට මේ කරගන්න පුළුවන් දෙයක් නේද මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. ඒ වගේම පින්වතුනි අපි හිතුවොත් රෝගී වුණා කියලා ලෙඩ ඇඳේ ඉඳගෙන ඒ ලෙඩ තුලින් අපිට භාග්‍යතුන් වහන්සේ වදාලා වූ දුක්ඛ සත්‍ය තමන් තුල අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනව නේද? මේ ලෙඩ වෙන ධර්මතාවයකට ඒ වගේම ජරා ධර්මතාවයකට ව්‍යාධි ධර්මයකට සහ මරණ ධර්මයකට ගොදුරු වීමක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දේශනා කරද්දී අපිට දැන් මේ අස්පනා අපි තුලින්ම අපිට බල දකින්න බැරිද? අපිටම අද්බෝධ කරගන්න බැරිද? මේ එහෙම දහමක් තියෙනවා තමයි කියලා. එහෙනම් පින්වතුනි මා මීට වඩා මේ දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ හැම දිනාටම මේ සාන්දෘෂ්ටික ගුණය මූලික කරගෙන මේ උතුම් ධර්මයේ හිත පිහිටවාගෙන ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන ඒ ධර්මානුකූල භාවයට ප්‍රවේශ වෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධාවන්ත පින්වතුනි පළමු කොටම අප විසින් මේ උතුම් ධර්ම දේශනාමය වශයෙන් සහ ධර්ම ශ්‍රවණ ආදී වශයෙන් රැස් කරගත්තා වූ උදාර පුණ්‍ය ධර්මය කුසල ධර්මය අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන්නා වූ සියලු දෙව් බඹ පිරිසට මේ පින්පෙත් අනුමෝදන් කරමු. ඒ සියලු ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාද ඒ දෙව් බඹ පිරිසද ඒ වගේම ලෝකපාලක ශාසන පාලක කියන සියලු දෙව් බඹ පිරිසටද මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ සියලු දෙව් බඹ පිරිස නිරන්තරයෙන් මේ පින් අනුමෝදනා වෙලා සැපවත් වේවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඒ දෙව් බඹ පිරිසගේ ආශිර්වාදය මේ ලංකා ධරණිතලයට යොමු වේවා. ඒ වගේම මේ ලෝකයට සමස්ත ලෝකයටම යොමු වේවා. මේ සියලු ජනී ජනයාගේ ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන මේ කොරෝනා වෛරසයේදී ඉදා ඉක්මනින් සහනය සලසා ගැනීම පිණිස ඒ දෙවියන්ගේ ආශිර්වාදයත් පිහිට ආරක්ෂාවත් සැලසෙත්වා. ධර්මානුකූල සෑම දිනාම ඉතාමත් ඉක්මනින් මේ ව්‍යසනයෙන් බේරාගෙන ඒ අයගේ ධර්මානුකූල ජීවිතයට යොමු වීම පිණිස අවශ්‍ය රැකවරණයට පත් කර දෙන්නට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙව් බඹ පිරිසද උතුම් නිවන් මඟම පූර්ණත්වයට පත් කරගෙන සසර දුකින් නිදහස් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහනේ අනුග්‍රහකත්වයේ දරන්නා වූ සියලු ඒ බැතිබලදායකත්වයේ දරන්නා වූ සියලුම
අධ්‍යක්ෂකතුමා ඇතුළු වෛද්‍ය මණ්ඩලය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය දක්වා සියලු දෙනාගේම මිය පරලෝකීය ඥාති හිතයිසී සියලු දෙනාටද රෝගීව ධර්ම ශ්‍රවණය කරමින් රෝහල් පරිශ්‍රය තුල නේවාසිකව කටයුතු වාසය කරන සියලුම දෙනාගේද මිය පරලෝකීය සමස්ත ඥාති හිතයිසීන්ට මේ පින් අනුමෝදනා කරමු. ඒ වගේම මේ කොරෝනා වෛරසයේ වැළඳී ලංකාවාසී ලෝකවාසී හැටියට මිය පරලෝකීය සියලු දෙනාටද මේ පින්පෙත් අනුමෝදනා වෙලා ඒ අය සැපවත් වේවා, ඒ අය සුගතිගාමී වේවා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට යොමු වේවා කියලා සාදුකාර පවත්වමු. විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට කුලියාපිටිය මූලික රෝහලේ බාහිර රෝගී අංශය, ඒ වගේම සායන හා ප්‍රසව හා නාරිවේද ශල්‍යාගාරය, ඒ වගේම වෛද්‍ය හෙදි කනිෂ්ඨ ඇතුළු සියලු කාර්ය මණ්ඩලය මූලික වෙලා මේ ධර්ම දේශනාව ඔබ වෙත ගෙනෙන්නේ. එහිදී අධ්‍යක්ෂකතුමන් පූර්ණ අනුග්‍රහය, පූර්ණ අනුශාසකත්වය ලබා දීලා මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට ශ්‍රවණය කරන්නට සලස්සලා තියෙන්නේ බොහෝම සතුටින් අගය කිරීමකින් යුක්තව. ඒ වගේම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේද, සියලු වෛද්‍ය මණ්ඩලයේද, ඒ වගේම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීතුමියද ඇතුළු හෙද නිලධාරී සියලු දෙනාද, හෙදී නිලධාරී සියලු දෙනාද, අතුරු වෛද්‍ය නිලධාරීන්ද, ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාම මේ සඳහා අනුග්‍රහය දායකත්වයේ දරලා අද මේ උතුම් පින්කම මේ විදිහට සාර්ථක කරනු ලැබුවේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ දේශනාව අලලා අද වෙසක් පොහෝ දිනයෙන් ආරම්භ කරන ලද ධර්මදේශනා 5ක් මේ විදිහට ශ්‍රවණයට සලස්වන්නට කටයුතු සලස්වලා තිබෙනවා. ඉතින් අපි උත්සාහ කරමු ඒ ධර්මදේශනා 5ත් නැත්තම් තව දේශනා 4ක් ශ්‍රවණය කරලා අපේ ධර්ම මාර්ගයට මහඟු ශක්තියක්, ඒ වගේම බලයක් අපේ හදවත තුල ගොඩනගා ගන්නට අවස්ථාවක් කර ගන්නට උත්සාහ කරමු. ඒ සඳහා හැම දිනාටම අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ දේශනා ශ්‍රවණය කරලා මේ දේශනා තුලින් ඔබට ගන්න තියෙන උපරිම ධර්ම ශක්තිය ඔබ තුළට පමුණවා ගන්නට කටයුතු කරත්වා. ඒ වගේම නැවත නැවත මේ දේශනා ශ්‍රවණය කරන්නට අවශ්‍ය නම් මේ දේශනා අපගේ අන්තර්ජාලයේ දහම් සෙවන ධර්ම දේශනා යටතේ නැත්තම් දහම් සෙවන සඳහම් නිකේතනයේ ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමේදී පොහෝ දින ධර්ම දේශනා යටතේදී ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි. ඒ විදිහටම මේ ධර්ම දේශනත් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සැලසෙනවා. ඉතින් හැම දිනාටම අද දවසේ විශේෂයෙන් මේ ධර්ම දාණයට දායක වූ පින්වත් හැම දිනාටම අපගේ අධ්‍යක්ෂකතුමා මූලික කරගෙන සහ සම්බන්ධ වූ සෑම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් ව්‍යසනය හමු වෙයි අල්ප මාත්‍ර වූ සැලීමක්වත් නොකොට මේ රෝගීන් කායිකව සුවපත් කරන්නට ගන්නා වෙහෙසට, ඒ වගේම මානසිකව සුවපත් කරන්නට ගත්තා වූ වෙහෙසට අප්‍රමාණ පිනක් රැස් වේවා. ඒ තුලින් ඔබ හැම දිනාගේ ජීවිත සුරක්ෂිතභාවයට පත් වෙමින් මේ වසංගත සමයේ ජය ගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ සියලු පින කුසලය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රෝගී පිරිස් හැටියට ඔබගේ සයනය මත හිඳගෙන හෝ සැතපී හෝ මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙලා ඔබ තුලින් රැස් කරගත්තා වූ පින ඔබ සුරක්ෂිත කරත්වා. ඔබේ ජීවිතයට ශක්තියක් ලැබෙත්වා. මේ ධර්මයේ තුල
තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නට. ඒ වගේම මේ ධර්මය ශ්‍රවණය කරන අන්තර්ජාලය ඔස්සේ YouTube නාලිකාවන් ඔස්සේ ශ්‍රවණය කරන සියලු දෙනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට ඒ වගේ මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස නිරෝගී සම්පත්තිය ආරක්ෂා කර ගන්නට මේ උවදුර වලින් ආරක්ෂාව රැකවරණය සැලසෙන්නට මේ උවදුර ශ්‍රී ලංකාද්වීපයෙන් ඒ වගේම මුළු මහත් ලෝකයෙන්ම තුරන් කරන්නට ශක්තියක් ලබා දෙන කෙනෙක් බවට පත්වෙන්නට ධර්මානුකූල බවට පැමිණීම පිණිස ඔබට ශක්තිය ලැබේවා. ඔබට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඒකාන්තයෙන්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම්සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.